ආයුබෝවන් දයාබර දුවේ පුතේ අද දවසේ අපි 6 ශ්‍රේණියේ දරුවන්ගේ පාඩම් මේකක දෙකක් මීට වෙනකොට නිමා කරලා තිනවා පාඩම් මේකක තුනක් අද අපි පුතේ ඔයාලගේ 4 වෙනි පාඩම් මේකකයේ කාලේ පාඩම මේ වෙනකොට පුතාලා නිබන්ධන කට්ටලිය අපි ලබා දීලා තියෙන්නේ ඔයාලට මීට පෙර වීඩියෝ එකකින් හම්බුණා පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම ඒ කියන්නේ ඒක මම ටිකක් වැඩිපුරත් එක්ක කියලා දුන්නා මේ අවුරුද්ද පුරාවට ඔයාලට ඉස්සරහට තියෙන පාඩම් වලට ඕන කරන ගොඩාක් සුළු කිරීමේ අභ්‍යාස වලට උදව්වක් විදිහට කාලයේ පාඩම තරමක දීර්ඝ අභ්‍යාස කරන්න තියෙන පාඩමක්. බොහෝ වෙලාවට පුතේ අපිට මුළු පොතෙන්ම එහෙම දිග පාඩම් ඒකක එකක් දෙකක් වගේ තමයි අහුවෙන්නේ. ගොඩක් අහුවෙන්නේ අනිත් ඔක්කොම කෙටි පාඩම්. කාලයේදී අපිට ගොඩක් ගණන් හදාන්න තියෙන නිසා මම ඒක මොකද ඔයාලට ඉදිරි අවුරුදු වලදී 7 ශ්‍රේණියට ගියත් ඒ සම්බන්ධ ගොඩක් ගැටලු තියෙනවා. නමුත් ඒක අර වෙනදට හදන ගණන් වලට වඩා ටිකක් විශේෂයි. ඒ සම කාලයේ පාඩම තරමක දීර්ඝ අභ්‍යාසයක් නිසායි කරන්නේ. දැන් ඔයාලගේ දෙවන සතිය අපි දැන් මේ මාසෙට මේ සති 4 වැඩ නිමා කරනවා. දෙවන සතියේට ඕගොල්ලන්ට වෙන් කරලා තියෙන කාලයේ පැවරුමේ මම දීලා තියෙනවා පැවරුම් දෙකක්. කාලය එක කියලා පැවරුම් දෙකක්. ඒ දෙකෙන් පුතාලා දැන් ඒ අදාළ පැවරුම් කට්ටලය ගලව ගන්න ඕනේ. කාලයේ ශිෂ්‍යත්වයේදී පුතාලා ගොඩාක් ඉගෙනගෙන තියෙන නිසා කාලය කියන්නේ ගොඩාක් දරුවන්ට ඉතාම පහසු පාඩමක් වෙයි. ඒ වුණාට දැන් ශිෂ්‍යත්වයෙන් ටිකක් ලකුණු අඩුගත් දරුවෝ ඉන්නවා. එයාලට මේ පාඩම් පිළිබඳ ටිකක් වැඩිපුර දැනුම ලබා ගන්න වෙනවා දැන්. මොකද ශිෂ්‍යත්වය ඉවරයි. දැන් ඉස්සරහට වැඩ කරගෙන යන්න තියෙන්නේ. අපි මේ පළවෙනි වාරයෙන් පස්සේ නම් පුතේ ඔයාලගේ මට්ටම අනුව මම පන්තිය ටිකක් කණ්ඩායම් ඉදිරියට දෙකකට වෙන් කරලා ස්පෙෂල් ක්ලාස් එකක් යනවා. මොකද සමහර දරුවන්ට මේ චූටි විදිහට ඉගෙනගෙන බෑ. මොකද ගොඩාක් වැඩ කරගන්න පුළුවන් ඔයාලගේ ඉන්න මට්ටම අනුව. එහෙනම් පුතේ ඔයාලගේ බලන්න වීඩියෝස්සේ සාකච්ඡා කරන පාඩම ඒ පිටු 4 දැන් මම වෙන් කරලා ගත්තා. ඒකේ දෙකක් තියෙනවා. කාලය සම්බන්ධ පාඩමේ කාලයේ එක කොටසේ එකක් තමයි වීඩියෝස්සේ සාකච්ඡා කරන එක. එතකොට ඒකයි දැන් පුතාලා කරන්න ඕනේ. අභ්‍යාස මාලාව කියන එක එයින් පසු පුතාලා කරන්න ඕනේ. අපි ඉස්සෙල්ලාම පොතේ තියෙනවා පුතාලාට මේ 6 ශ්‍රේණියේ පෙළ පොතේ තියෙනවා සාමාන්‍යයෙන් ඔරලෝසුව ඒ කියන්නේ අපි ගෙදර තියෙන බිත්තියක තියෙන ඔරලෝසුවකින් වේලාව කියවීම. එතකොට පුතේ අපි ඔරලෝසුවකින් වේලාව කියවනවා කියන එක මම හිතනවා මේ ගණිතය ඉගෙන ගන්න දරුවෝ මේක 3-4 පන්තියේදී කරපු දෙයක්. ඒ නිසා අපිට 6 ශ්‍රේණියේදී තමයි පුතේ තත්පර කටුව ගැනත් කතා කරන්නේ. ඒකට තත්පර කටුව කියන්නේ වේගයෙන් භ්‍රමණය වෙනවා ඔයාලා දන්නවා. තත්පර කටුවත් එක වටයක් කියන්නේ තත්පර 60ක්. එතකොට තත්පර කටුව කියන එක අපි දැන් තත්පර ගන්නට වේලාව කියනකොට පුතේ අපි වේලාව කියවෙලා අනිත් පැත්ත හැරෙනකොට තව තත්පරයක් ගිහිලා. අපි හිතමු දැන් වේලාව අපි කියනවා දැන් වේලාව පෙරවරු 5යි මිනිත්තු 25යි තත්පර 47යි කියලා. කියලා ඉවරනකොටම තත්පර 48 වෙලා. මොකද තත්පර කියන්නේ වේගෙන් යන එකක්. ඒ නිසා ඔයාලට පැය මිනිත්තු තත්පර දක්වා වේලාව කියවීම මේ පොතේ තියෙනවා. ඉතින් ඔරලෝසු මූණතක පැය මිනිත්තු තත්පර දක්වා කියවන්න මේක ඇතුළත් කරාට පුතේ ඔයාලට දැන් වේලාව කියවීම දන්නව ඔරලෝසුව බලලා වේලාව කියවන එක. අපි අද පැය 24 ඔරලෝසු වේලාව ගැන නිවැරදි කරුණු ටිකක් 6 ශ්‍රේණියට අදාළව කතා කරමු. දැන් අපේ ගෙදර තියෙන සාමාන්‍ය ඔරලෝසු වේලාව පුතේ අපි වරු දෙකකට වෙන් කළා පෙර වරු පස් වරු කියලා අපි වේලාව කියවනවා. එතකොට මධ්‍යම රාත්‍රී දොළහේ සිට මධ්‍යහන 12. හරියටම පොතේ දිනය ආරම්භයේ ඉඳන් දිනෙන් හරි අඩක්. ඒ කියන්නේ දවල් 12 කියන්නේ පැය 24ක් දවසකට තියෙනවා. මෙන්න මේකට අපි කියනවා පොතේ පෙරවරුව. අපි කෙටියෙන් ලියනවා මේක පෙව. වචන දෙකම කෙටි කිරීම නිසා 32ක් ඕනේ. පෙ යන්න තිතක් වය යන්න තිතක්. පෙරවරුව. ඊළඟට හරියටම මධ්‍යහන 12 සිට. ඒ කියන්නේ දහවල් 12.
ඒකට කියන වචනයක් දැනගන්න ඕනේ පොතේ. මධ්‍යහන 12 සිට මධ්‍යම රාත්‍රී 12. මධ්‍යම රාත්‍රී 12 වෙනකල් අපි ඒකට කියන්නේ පස්වරුව කියලා. මේකට කියන පුතේ පස්වරුව. පස්වරුව. දැන් පුතේ ඔල්ලෝසුව කියන්නේ අපිට කාලය මැනීම සඳහා පාවිච්චි කරන උපකරණය. දැන් මීටර කෝදුව දිග මනින්න ගන්න උපකරණයක්. තරාදිය කියන එක ගත්තාම ස්කන්ධය මනින උපකරණයක්. එහෙනම් ඔල්ලෝසුව කියන්නේ මේ වේලාව මෙන ගන්න පාවිච්චි කරන උපකරණයක්. එතකොට ඔරලෝසුවකින් කරන්නේත් පුතේ નિયમિત වේල. දැන් ඔයාලා දන්නවා තරාදියක බර කිරනකොට ඒ තරාදිය ඉස්සෙල්ලාම පාඨාංකය කරගන්න ඕනේ පුතේ ශුද්ධ කරගන්න. දැන් අපි ඉලෙක්ට්‍රොනික තරාදිය ගත්තාම ඉස්සෙල්ලා මේකේ මුකුත් බඩු දාන්න පෙර ආතුව ඒකේ පාඨාංකය බිඳුව කරගන්නවා. එතකොට කිලෝග්‍රෑම් බිඳුවයි. ඒකට යම්කිසි භාණ්ඩයක් දාන්න තමයි පාඨාංකය ඉහළ ගිහිල්ලා ඒ දාපු බඩු ප්‍රමාණය ස්කන්ධ වෙන්නේ. මීටර කෝදුවක මනින්න ගත්තත් ඉස්සෙල්ලාම සෙන්ටිමීටර් බිඳුවක කෝදුවේ ආරම්භක තැන ඉඳන් මනින්නේ. නිසා මිනුම් උපකරණයක් ආරම්භයේ ශුන්‍ය විය යුතුයි. එතකොට පොතේ දිනය මනින්න පටන් ගන්න මධ්‍යම රාත්‍රී 12ට තමයි දිනේ උදා වෙන්නේ. එතකොට ඒ වෙලාවට පැය 24 ඔල්ලෝසු වෙලාවක උනත් පුතේ යන්නේ මෙන්න මෙහෙම. මේ මධ්‍යම රාත්‍රී 12 කියන වේලාව යන්නේ පැය 24 ඔල්ලෝසු වෙලාවේ මෙන්න මෙහෙම. තව පොඩ්ඩකින් මම කියලා දෙන්නම් තත්පර දක්වා තියෙනවා. එතකොට මේ තියෙන්නේ පුතේ මධ්‍යම රාත්‍රී 12 වැටෙන්නේ කෙලින්ම දිනේ ආරම්භ වෙන මොහොත 0.4කින්. පැය ගාන ඉලක්කම් 2යි මිනිත්තු ගාන ඉලක්කම් 2යි. එතකොට මේ මධ්‍යහන 12 වෙනකොට පුතේ මේක හරියටම පැය ගාන 12 වෙලා තත්පර ගාන බිඳුවන මධ්‍යහන 12 කියන්නේ එක මොහොතයි. මධ්‍යහන 12 පෙරවරුත් නෙමෙයි පස්වරුත් නෙමෙයි. එතකොට මධ්‍යහන 12 කියන්නේ හරියටම දවසින් අඩක් ගෙවෙන තැන. 12 පහුවෙච්ච ගමන් පුතේ අපි කියනවා පස්වරු. එතකොට දන්න ඔයාලා 12 පහු වෙලා තත්පර එකක් ගියත් පස්වරු 12යි තත්පර 1. ඒ වගේ 12 පහු වෙලා මිනිත්තු 5ක් ගියත් පස්වරු 12 පසු වී මිනිත්තු 5. අන්න ඒ විදිහට පස්වරු 12 පහු වෙච්ච ගමන් පස්වරු. එහෙමනම් පුතේ මධ්‍යහන 12 කියලා කියන්නේ අපි මෙහෙමනේ ගත්තේ. දෙතිත තියලා ගත්තා පැය 24 ක්‍රමයට. එතකොට ආයි රාත්‍රී 12 කියලා කියන්නේ පුතේ 24. පුතාලා මේක දැනගන්න 24 කියලා මෙහෙම ලිව්වට කිසිම ඔල්ලෝසුවක පුතේ 24 වැටෙන්නේ නැහැ. දැන් පුතාලා ඕනනම් පැය 12 වෙනකල්ම ඉන්න ඕනේ. මේ වගේ අපි ගත්තාම පැය 24 ඔල්ලෝසු වැටෙන දැන් සමහර ෆෝන් වල උනත් තියාගන්න පුළුවන් මේ ඩිජිටල් ක්‍රමයට වෙලාව තියාගෙන අපි කරන දේ 11යි 23යි දැන් අපි තියාගන්නවා 23:55. ඒ කියන්නේ පුතේ හරියටම ටයිම් තියාගන්නවා 11:55. 11:55 වෙනකොට ෆෝන් එකේ වෙලාව තියාගෙන අපි චුට්ටක් ෆෝන් එක දිහා බලාගෙන ඉන්නවා. ඕකේ 11:56 වෙනවා. ඒ කියන්නේ 23:56 හොම වෙලා 23:58 23:59 වෙච්ච ගමන් පුතේ 24 වැටෙන්නේ. එතකොට පුතාලා දැනගන්න 23යි තප්පර 59යි මිනිත්තු 59යි තප්පර 59 කියන්නේ දැන් මධ්‍යම රාත්‍රී 11 පසු වෙලා මිනිත්තු 59යි තප්පර 59. මේකට එක තප්පරයක් ගෙවිච්ච ගමන් අපි හිතනවා මේක 24 වෙනවා කියලා. නෑ පුතේ 24 වෙච්ච ගමන් වැටෙන්නේ 24 නෙමෙයි 0.4. ඒ නිසා මේ 24 කියන එක භාවිතයේ නැහැයි කියලා හිතාගෙන වැඩ කරන්න. 24 වේලාවක් නෑ. මොකද 24 වෙන මොහොත තමයි දිනේ අවසන් වෙන මොහොත. අවසන් වෙන මොහොත තමයි ඊළඟ දිනේ ආරම්භ කරන මොහොත. ඊළඟ දිනේ ආරම්භ කරන මොහොත වෙනකොට පුතේ ආයි 24ක් නෑ. අලුත් දිනයක් ලැබිලා 0.4ෙන් පටන් ගන්නවා. ඒ නිසා මේ 24 භාවිතයේ නැතුවම ගණන් හදන්න වේලාව ලියන්න. හරි. එහෙමනම් දැන් අපි පුතාලා මේ පැවරුමේ තියෙනවා බොහොම පොඩි අභ්‍යාස ප්‍රමාණයක්. ඒ අභ්‍යාස ප්‍රමාණයට යන්න පෙර ආතු තව චුට්ටක් පුතාලට පැය 24 ඔල්ලෝසු වෙලාවේ පොඩි කාරණා දෙක තුනක් මම කියලා දෙන්නම්. ඔල්ලෝසු මොහොතක පුතාලා තියෙන්නේ දන්නවා 12 6 3 9 කියලා තමයි අර හතර පැත්ත.
විෂය කරුණු හරියටම ඉගෙන ගන්න ඕනේ පුතේ. එතකොට කිසිම පැටලිල්ලක් නැහැ. විභාගයකදී ලකුණක්වත් කැපෙන්නේ අඩු වෙන්නේ නැහැ. දැන් මෙහෙමනේ පුතේ අපි සාමාන්‍යයෙන් වෙලාව පටන් ගන්නකොට මධ්‍යම රාත්‍රී 12. එතකොට 12 වෙනකොට අපි කියලා පටන් ගන්න පුතේ 0.2. 0.2. මේ පැය 24 අදහස දෙන්නේ. මේක තමයි දිනේ ආරම්භ කරන වෙලාව. ඊට පස්සේ පෙරවරු 1 කියන්නේ 0.1. පෙරවරු 2 නම් 0.2. පෙරවරු 3 0.3 0.4 0.5 ඉලක්කම් දෙකකින් එපේ 0.7 0.8 0.9 මේක 0.10 නෙමෙයි පුතේ ඉලක්කම් දෙකක් තියෙනවා 10යි 11 12. එතකොට 12 පහු වෙච්ච ගමන් අපි සාමාන්‍ය කියන්නේ 1:30ට පාසල නිමා වුණා. හවස මට 2:00ට ගමනක් යන්න තියෙනවා. හවස අද 3ට පන්තියක් තියෙනවා. ඒ 12 පහු වෙලා එන පැය අපි පුතේ කියන්නේ පස්වරු එක නම් අන්න ඒකට 12ක් එකතු වෙනවා. එතකොට 13. හරියටම පස්වරු 12 පහු වෙලා එන පැය පස්වරු දෙක වුණොත් අපි ඒකට කියන්නේ 14. මේ 15. එහෙනම් 12යි 3යි 15යි 12යි 4යි 16. 17 18 19 පුතාලා දන්නවා 12 12 එකතු වෙනනේ 12යි 8යි 20 21 22 23 24 කියලා කියන්නේ නැහැ පුතේ මොකද 24 වැටිච්ච ගමන් වැටෙන්නේ බිඳුව. ඔයාලගේ වුණාට මේ පෙළ පොතේ 24 කියන එක සඳහන් කරලා දීලා තියෙනවා. නමුත් පුතේ 24ක් කියන එකක් කවදාවත් ඔල්ලෝසුවක දකින්න බෑ. මොකද මං කියවනේ හරියටම මධ්‍යම රාත්‍රී 11 පසුවේ මිනිත්තු 59යි තප්පර 59ට පස්සේ තප්පරයක් ගත වෙච්ච ගම වැටෙන්නේ 12 මධ්‍යම රාත්‍රී. ඒ කියන්නේ අලුත් දිනේ ආරම්භ වෙනවා. එහෙමනම් දැන් පුතාලට මේ පිටුවල තියෙන ගණන් ටික අභ්‍යාස ලෙස කරමු. ඒතර හොඳට වටහා ගන්න මේ උදාහරණ ටික මෙතනින් පස්සේ පුතාලට තනියම කරන අභ්‍යාස තියෙනවා වෙනම. 6 ශ්‍රේණියේ තාම ටිකක් මුල හොඳට හැදෙන්න ඕනේ දරුවෝ ඉන්න නිසා අපිට ලොකු වේගයකට මුලදී පන්තිය යන්න ඕමනා නැහැ. ක්‍රමානුකූලව වැඩ ටික කරන් යමු. හැබැයි පොතේ අපි ලොකු වැඩ කොටසක් දැන් ඉස්සරහට යනකොට පුනරීක්ෂණ කරන්න තියෙනවා. පාඩම් මේකකවල ඊට අමතරව අපි ඊළඟ ඉදිරි අවුරුදු වලටත් ඕන තරමට මේ සුළු කිරීම් දිනු කරගන්න ඕනේ. විශේෂයෙන්ම කාලය පාඩමෙත් මම ගොඩාක් වැඩිපුර ගණන් දාලා තිනවා පුතාලගේ. පෙළ පොතට වඩා ගොඩක් වැඩිපුර අභ්‍යාස. එහෙම නැත්නම් පෙළ පොතේ 7ේදී කරන්න ඕනේ අභ්‍යාසත් මම ඇතුළත් කරලා තිනවා මෙතන. පළවෙනි ගණන පෙරවරු වේලාවක සම්මත ආකාරයට වේලාව ලිවීම. දැන් බලන්න පුතේ මම ඉස්සෙල්ලාම වාල් කියලා මේ පෙරවරු වේලාවක්. සම්මත ආකාරයට වේලාව ලිවීම. එතකොට පුතේ සම්මත ආකාරය කියලා කියන්නේ දරුවනේ පැය 24 ඔල්ලෝසුම තමයි. එහෙනම් ඔන්න ගණන් තියෙනවා 8ක්. මධ්‍යම රාත්‍රී 12. මධ්‍යම රාත්‍රී 12. පෙරවරු 2යි 2:30. මම මෙහෙම කරන්නම් පුතේ. හරි කමන්නේ. ඔයාලගේ ඔය පැවරුමේ ගණන් ටික තියෙන්නේ දෙපස. මම මේ ටික මකලා මෙහෙන් හදන්නම් හරියටම. නැත්නම් අපිට වෙන්නේ පුතේ අර පැත්ත ඉඩමදි වෙයි. ගණන් දෙකක් හදන්න පැහැදිලිව බෝඩ් එකේ ඉඳ ගන්න මේ හරියෙන් හදන්න වෙනවා. ඔන්න පළමු ගණන මධ්‍යම රාත්‍රී 12. පෙරවරු 2:30. පෙරවරු 9:40. පෙරවරු 11:05. පුතාලට මම මේ අභ්‍යාසයට ගත්තේ පෙරවරු වේලාවන් ටිකක්මයි. මොකද ඊට පස්සේ මම පස්වරු වේලාවන් ටිකක් නැවත දීලා තියෙනවා. මෙන්න බලන්න ඊළඟට 2 4 6 8. පෙරවරු 12:20. පෙරවරු 12:20 කියන්නේ පුතේ මධ්‍යම රාත්‍රී 12 පහු වෙලා. පෙරවරු 7:35. පෙරවරු 10.
පෙරවරු 11:59. හොඳයි මේ ඔක්කොම වෙලාවල් පුතේ තාම 12 වෙලා නැහැ ඔක්කොම. මධ්‍යහන 12 වෙලා නැහැ. 12ට පෙර ආතුව තියෙන වේලාවල්. හැම වෙලෙම පුතේ ඔන්න පැය 24 ඔල්ලෝසු වේලා මිලියද්දී නීතියක් තියෙනවා. පැය ගණන ඉලක්කම් දෙකකින් ලියන්න ඕනේ. මිනිත්තු ගණන ඉලක්කම් දෙකකින් ලියන්න ඕනේ. තත්පර ගණන යෙදුනත් ඒකත් ඉලක්කම් දෙකකින් ලියන්න ඕනේ. මැදට දාන්න ඕනේ දෙතිත. සමතාකාරයෙන් ලියනකොට පැය 24 කට මැදට දෙතිත. වෙන මුකුත් ලියන්න ඕනේ. එහෙනම් මධ්‍යම රාත්‍රී 12 කියන්නේ පුතාලා 0.2. ඔයාලට මේ වීඩියෝ එක එකවතාව බලපුවාම ඇති. අභ්‍යාස කරගෙන යන්න ගැටලුවක් මතුනොත් නැවත බලන්න මම හිතනවා මේ දෙසැරේ බලන්න ඕනේ එක සැරේම බලත හැකියි. ඒතර පෙරවරු 12:20 කියලා කියන්නේ පුතේ මෙතන 12ක් තිබ්බට මේකේ අදහස මධ්‍යම රාත්‍රී 12 පසු වෙලා මිනිත්තු 20යි. ඒ කියන්නේ දිනේ ආරම්භක පළවෙනි පැය. පෙරවරු 12ට පුතේ 0.2යි එහෙනම් 0.2:20. මේකේ අදහස තාම දිනේ ආරම්භ වෙලා පැයක්වත් ගත වෙලා නැහැ මිනිත්තු 20. හරි. පුතේ බලන්න බෝඩ් එක පේනවද කියලා මේ හරිය? නෑ. හරි. එහෙමනම් පුතේ මම තව චුට්ටක් අකුර පොඩ්ඩක් උඩා කරලා ලියන්න. මොකද බෝඩ් එකේ හරිය පේනව මදි වෙන්න පුළුවන්. වෙන බලන්න පුතේ මේක 0.2යි. ඉස්ස. හරි නේද? හරි. එහෙමනම් දරුවනේ ඊළඟ ටික අපි ටක් ගාලා කතා කරමු. මට තව බෝඩ් එකේ මෙහාට ගන්න තිබ්බා කමක් නැහැ. පෙරවරු 2:30. පෙරවරු 2 කියන්නේ පුතේ එතකොට දිනේ උදා වෙලා පැය 2යි. එහෙනම් 0.2:30. හරි නේද? පෙරවරු 7:35 නම් පුතාලා 0.7. 0.7 දෙතිත 35. පෙරවරු 9ට 0.940. දෙතිත ඕනෙමයි ඉලක්කම් 4කින් වැටෙන්න ඕනේ. පැය මිනිත්තු කොටස් 2. පෙරවරු 10 කියන්නේ පුතේ 10ම තමයි. හැබැයි මැදට දෙතිත එන්න ඕනේ. ඒ සාමාන්‍ය අර අපි දන්නවා ගොඩක් තැන් වල දැන් මේ ඩිජිටල් ක්‍රමයට තමයි වේලාව තියෙන්නේ. අර ඔල්ලෝසු කටු කරගෙන ඔල්ලෝසු වෙනුවට. 11:05 නම් පුතේ 11:05මයි. හැබැයි මැදට දෙතිත එන්න ඕනේ. 11:59 කියන්නේ පුතේ තාම 12 වෙලා නැහැ. මධ්‍යහන 12 වෙලා නැහැ. පෙරවරුවක්මයි. එහෙමනම් උත්තරේ 11යි දෙතිත 59. මේක ලේසි පුතේ. දැන් පුතාලා හොඳ පරීක්ෂාවක් කරලා බලන්න මේ පැය ගොඩට එන්නේ 12ට අඩු වගේක්මයි. පෙරවරු වේලාවක් හඳුනගන්න පුතේ පැය ගොඩ 12ට අඩුමයි. 0.2 තියෙන්නේ පුතේ හරියටම පෙරවරු 12ේ පැයට. ඒක මතක තියාගන්න. ඒක පුතාලා ශිෂ්‍යත්වෙදි ඉගෙනගෙන තියෙනවා. එහෙනම් පුතේ බලන්න 9 10 ගණන් දෙකෙන් තියෙනවා පුතාලට පෙරවරු 3යි මිනිත්තු 40යි තප්පර 5. පෙරවරු 3යි මිනිත්තු 40යි මිනිත්තු 40යි තත්පර පද හරියටම අපි වෙලාව කියන්නේ තප්පරයටම වෙලාව කියනවා කියලා කියන්නේ. එතකොට පුතේ මේක දවසේ නිශ්චිත මොහොතක් මොකක් හරි මොහොතක් හරියටම ඔන්න දැන් ওই පෙලක් වෙලාවට තියෙන්නේ නේද යම් යම් සිදුවීම් වෙනකොට අලුත් අවුරුදු උදාවන් වෙනකොට ඒ වගේ නැකත් උදාවන් වෙනකොට අපි හරියටම කියන්නේ නියමිත තප්පර ගානට වෙලාව. පෙරවරු 3යි මිනිත්තු 40යි තප්පර 5. එහෙනම් පුතේ පෙරවරු 3ට ලිවිය යුත්තේ 0.3යි දෙතිත දාන්න. මිනිත්තු 40 කොහොමත් ඉලක්කම් දෙකේ 40 දාන්න. තප්පර 5 ලියන්නේ 0.5. එහෙනම් පුතේ මෙහෙම වේලාවක් තියෙනවා නම් මේ තියෙන පෙරවරු 3 පසුගිය මිනිත්තු 40යි තප්පර 5. ඊළඟ එක පුතේ පෙරවරු 10යි මිනිත්තු 8යි තප්පර 50. එහෙනම් මම උත්තරේ විතරක් ලියන්නම්. පුතාලට ගාන තියෙනවනේ මෙතන. පෙරවරු 10. පෙරවරු 10ට 10. දෙතිත. මිනිත්තු 8 ලියන්නේ පුතේ 0.8. දෙතිත තප්පර 50. මේක හරිය ලේසි. අපි ශිෂ්‍යත්වයේදී ඔච්චර දුරට කතා කරේ නැති වුණත් පුතේ අපි මේ පැය 24 ක්‍රමය ගැන හොඳ අවබෝධයක් තිබුණා. දැන් එහෙමනම් පුතේ මම දෙවැනි අභ්‍යාසයෙන් පුතාලට දීලා තියෙනවා පස්වරු වේලාවක් කොහොමද පැය 24න් ලියන්නේ කියලා. අපි එහෙමනම්
මොකද 6 ශ්‍රේණියේදී මේක බොහෝම පැහැදිලිව ඉගෙන ගත යුතු කරුණක්. අපි එහෙනම් පොතේ ඒ ගණන් ටික දැන් බලමු. පස්වරු වේලාවක්. එතකොට පස්වරු වේලාවක් කියලා කියන්නේ දරුවනේ හරියටම මධ්‍යහන 12 පහු වෙච්චාම. අපි කියන්නේ දවල් 12 කියලා. නමුත් අපි ගණිතයෙන් කතා කරනකොට ඒකට කියනවා පුතේ මධ්‍යහන 12 පහු වෙච්ච වේලාව. හොඳයි. අපි ඒකෙත් ගණන් කිහිපය බොහෝම නිස්කලංකව ඉගෙන ගමු. හරි? 1 3 5 7 මධ්‍යහන 12. ඇත්තටම මේක පස්වරු වේලාවක් කියලා ගත්තට මධ්‍යහන 12 පස්වරු නෙමෙයි 12 පහ වෙලා තප්පරයක් හරි යන්න ඕනේ. පස්වරු 2:30. පස්වරු 8:40. පස්වරු 10:45. පස්වරු කිව්ව ගමන් පොතේ ඒක අයිති වෙන්නේ දවල් 12 පහු වෙලා සවස් කාලයට නැත්නම් සන්ධ්‍යා කාලයට එහෙම නැත්නම් රාත්‍රී කාලයට. පස්වරු 12:20. පස්වරු 6:35. පස්වරු 9. පස්වරු 11:38. පුතාලට පාසලේදී ගිහිල්ලා කරන්න තියෙන පෙළ පොතට වඩා ගොඩාක් වැඩි අභ්‍යාස ප්‍රමාණයක් මම දාලා තිනවා. මේ වෙනකොට ওই දරුවන්ගේ පෙළ පොත ලැබිලා තිනවා 6 ශ්‍රේණියේ. මේ පෙළ පොත බලන්න. මේ පෙළ පොතට වඩා පුතේ ගොඩක් වැඩි මම අභ්‍යාස දාලා තිනවා. මොකද ගණිතය ගොඩ නැගින්න අභ්‍යාස කරන්න ඕනේ. ඒ නිසා මම අභ්‍යාස වැඩි කරලා තිනවා. ඒ අභ්‍යාසය පිළිබඳ හරියටම අවබෝධය ඇතුව අභ්‍යාස කරනකොට පුතාලට ඒක ආස හිතෙනවා. එපා වෙන්නේ නැහැ මේ විෂය. නිසා මේ පොඩි කරුණ හරියට දැනගන්න. දැන් අපි මතකනේ පුතේ මම අර ඔල්ලෝසී කිව්වා 12 පහු වෙච්ච ගමන් අපි 12ක් එකතු කරනවා. එහෙනම් 12ට 12ක් එකතු කරන්නේ. එහෙනම් 12 12ම තමයි. මධ්‍යහන 12 12මයි. පස්වරු 12:20 කියලා කියන්නේ පුතේ 12 පහු වෙලා ආපහු පස්වරු එකටනේ යන්නේ. අන්න එකේ ඉඳන් තමයි 13 කියලා පටන් ගන්න. එහෙනම් පස්වරු 12:20ට මොකොත් එකතු කරන්නේ 12:20මයි. 12:20මයි. එහෙනම් පස්වරු 12 පහු වෙච්ච පැය තමයි පුතේ පස්වරු 1 පස්වරු 2 පස්වරු 3. අන්න පස්වරු 2 පස්වරු 2 කියන්නේ ඔයාලා දන්නවද 12 පහු වෙලා 1 2 එහෙනම් 13 14. මේකට 12ක් එකතු කරමු. 14යි 2:30. එතකොට ඔයාලා දන්නවා මේක පස්වරු වේලාවක් 12ක් අයින් කර ගමන් තියෙනවා 2:30. පස්වරු 2:30. පස්වරු 6:35 නම් 12ක් එකතු කරන්න 12යි 6යි 18යි. 18:35. පස්වරු 8 නම් පුතේ 12ක් එකතු කරන්න. පුතාලට ඔබ මනෝමයෙන් කියන්න පුළුවන් 12ට 8ක් එකතු වුණොත් 20යි. එහෙනම් 20:40. පස්වරු 9 නම් පුතාලා දන්නවා 12ට 9ක් එකතු වුණොත් 21යි. එහෙනම් 21. ඊළඟට බලන්න පස්වරු 10:45 නම් 10ට එකතු කරන්න ඕනේ 12ක්. 22:45. පස්වරු 11:38 නම් 11ටත් 12ක් එකතු වෙන පස්සේ පුතේ 23යි. 23:38. ඒ නිසා මේ අභ්‍යාස ටික පුතාලට දැන් තනියම කරන්න පුළුවන්. එහෙනම් පුතේ 12 පහ වුණාම පස්සේ 12ට 12ක් එකතු කරන්න නම් එපා. 12 12මමයි. පස්වරු 12 12මමයි. 12ට පස්සේ නේව තමයි පුතේ පස්වරු 2 8 10 12 පසු වී එන පැය ගණනට 12ක් එකතු කර ලියන්න ඕනේ. එහෙනම් මේ පැය ගණන 12ට වැඩි නම් පස්වරු 12 හෝ 12ට වැඩිපුර આવොත් පස්වරු 12ට අඩු වගේක් ආවොත් මුල් ඉලක්කම් දෙක පෙරවරු. එහෙමනම් අන්න ඒ විදිහට පැය මිනිත්තු පෙරවරු පස්වරු වේලාවන් පුතාලට ලියන්න පුළුවන්. අපි තව ගණන් දෙකක් තියෙනවා මේ අභ්‍යාසයට. ඒ දෙක තමයි පස්වරු 12යි මිනිත්තු 7යි තප්පර 50. පස්වරු 12යි මිනිත්තු 7යි තත්පර 50. පුතාලගේ පෙළ පොත අනුවම තමයි මේ අභ්‍යාස වලට ගැලපෙන පරිදිම තමයි
මේ ඔයාලගේ පැවරුම සම්පාදනය කරලා තියෙන්නේ. ඒ නිසා අපි බලන්නේ හැම වෙලේම පුතාලට පෙළ පොතටත් වඩා වැඩිපුර දෙයක් දෙන්න පෙළ පොතේ මට්ටමත් එක්කම ගිහිල්ලා. ඒ නිසා ඔයාලට මේකෙන් පස්සේ පෙළ පොතේ කිසි අභ්‍යාසයක් බැරි වෙන්න බෑ. පස්වරු 12යි නම් පුතේ මේක 12මයි දෙතිත. මිනිත්තු 7 වෙනකොට නිකන් 7 ලියන්නේ 0.7 ඉලක්කම් 2යි. තත්පර 50ට 50මයි. මේකත් තේරෙනවා පුතාලට. ඔය තියෙන පස්වරු 12 පසුවේ මිනිත්තු 7යි තත්පර 50යි. ඊළඟට බලන්න තව වෙලාවක් තියෙනවා පස්වරු 9යි මිනිත්තු 18යි තත්පර 4යි. නම් පස්වරු 9 කියන්නේ පුතේ 12යි 9යි 21. මිනිත්තු 18 නම් 18යි තත්පර 4 නම් 0.4. ඒක පුරුදු වෙන්න පුතේ. හොඳයි. එහෙමනම් ඔන්න පෙරවරු පස්වරු ඕනෑම දැන් වේලාවක් පැය 24 ඔල්ලෝසු වේලාව වෙන්නහොත් සම්මත ආකාර නැත්නම් සම්මත ක්‍රමයට සම්මත ආකාර ලියන්න ඉගෙන ගත්තා. එතකොට දැන් තුන්වෙනි ගානේ මම දීලා තියෙනවා පුතේ ඔයාලට ඒ විදිහට පෙරවරු පස්වරු කලවමේ තියෙන පැය 24 ඔල්ලෝසු වේලාවක් දීලා තිනවා. ඒවා සාමාන්‍ය ඔල්ලෝසු වේලාවල් වලට ලියන්න ඕනේ. දැන් අපි මේ පාඩම ඉතාම සරලයි. දැන් ශිෂ්‍යත්වයේ පාස් වෙලා 180ක් 90ක් විතර ගත්ත ළමයෙකුට මේ පාඩම නිකන් චුට්ටක් බලන් හිටියත් ඇති මේ අලුත් විෂය කාරණා මොනවද මේ යටතේ තියෙන අනිත් ඒවා ඔක්කොම පුතාලා ශිෂ්‍යත්වයේ ඉගෙන ගත්ත කාරණා ටික. බලන්න අපි තුන්වෙනි ගණනින් යමු. සාමාන්‍ය ඔල්ලෝසු වේලාවට ලියන්න. 1 2 3 4 හරි. ගණන් 12ක්. එතකොට පුතාලගේ පැවරුමේ තියෙනවා මීට වඩා තනියම කරන්න සමහර වෙලාවට. අපි බලමු මේ තියෙන පුතේ දෙතිත දාලා සම්මත විදියට. එහෙනම් 3යි 50. 13යි 45. 23යි 40. 19යි 45. 12 බිංදු 2යි 5යි 40 16යි 40යි 25 10යි 40 7යි 40 බිංදු 2යි 35 7යි 20. හොඳයි පුතාලා බලන්න දැන් මෙතන දීලා තියෙනවා ගණන් 12ක්. මේ 12 පැය 24 ඔල්ලෝසු වේලාවේ නැත්නම් සම්මත ආකාරයට දීපු වේලාවක්. එතකොට පුතාලා අපි දන්නවා කාල භේදයක් තියෙනවා අපි පෙරවරුව සහ පස්වරුව. මොකද දැන් මම කිව්වොත් පුතේ හෙට 7:30ට මම රැස්වීමක් ගන්නවා කියලා කිව්වොත් මම කියනවා හෙට 7:30ට රැස්වීමක් ගන්නවා කියලා. ලොකු ගැටලුවක්. මේක උදේ 7:30ද හැන්දෑවේ 7:30ද? එක්ක අපි දෙන්න ඕනේ පුතේ උදේ 7:30 කියලා. සවස 7:30. එහෙම නැත්නම් අපි දෙන්න ඕනේ ඒක નિયમિત ක්‍රමේ නම් පෙරවරු හෝ පස්වරු ලෙස. එහෙනම් දැන් මෙතන තියෙන මේ වේලාවන් අපි පෙරවරු පස්වරු ලෙස කොහොමද වෙන් කරගන්නේ? හරි අපි එහෙමනම් පුතේ දැන් ඉක්මනට ගණන් ටිකට යමු. මේක 12ට අඩුයි. අනිවාර්යයෙන් මේක පෙරවරු. පුතාලට කෙටි කරලා ලියන්න පුළුවන් පේව කියලා. එහෙම ලිව්වත් කමක් නැහැ. දැන් ඔයාලගේ පොත්වල එහෙම පෙරවරු පස්වරු කෙටි ක්‍රමයට ලියන්න දෙනවා. අර ශිෂ්‍යත්වයේ වගේ බය වෙන්න එපා. මේක පුතේ 12ට අඩු නිසා මම මේක ලියනවා පෙරවරු. එතකොට ලියන්නේ දැන් සාමාන්‍ය විදිහට 3:50. පෙරවරු ලියලා 3:50. මෙන්න මේක දෙවෙනි ගාන තියෙන්නේ 16. එතකොට 16 නම් පුතාලා ඔයාලා දන්නවා 16 කියලා කියන්නේ 12 පහ වෙලා කොච්චරක් ගින්ද බලන්න 12ක් අඩු කරනවා. 12ක් අඩු කළොත් පුතේ පස්වරු
10ක් අඩු කළොත් 5 වරු 4. 13:45 නම් පුතේ අපි මේක බලන්න ඕනේ 5 වරු. මේකත් 12ක් අඩු කරන්න ඕනේ. එතකොට 5 වරු 1:45. මෙතන එක කොටේ 5 වරු ලියලා චුට්ටක් ඉඩ පරතරයක් තියලා 1:45 පොඩ්ඩක් එහාට ගන්න. මේක 10 12ට අඩුයි. එහෙනම් මේක පෙරවරු. පෙරවරු 10:40. 23 කියන්නේ පුතාලා 12 පහු වෙලා. එතකොට මේකෙන් 12ක් අඩු කළොත් පුතාලා දන්නවා 23 න් 12ක් අඩු වුණොත් 11. එහෙනම් මේක රාත්‍රී 11. අපි ඒකට කියනවා 5 වරු 11යි 40. මේ බිඳුවයි 7 තියෙන්නේ පුතේ පෙරවරුවක. 12ට පෙර. එහෙනම් මේක පෙරවරු 7:40. මේක පුතාලා පෙරවරුත් නොවේ පස්වරුත් නොවේ. පෙරවරු කියන්නත් බෑ පස්වරු කියන්නත් බෑ. තව එකක් තියෙනවා උඩනේ. 19 කියන්නේ පුතේ මේක 12 පහු වෙලා. මේකෙන් 12ක් අඩු කළොත් පස්වරු 7:45. බිංදු දෙක ආපුවාම දැන් පුතාලට මතකයි නේද? බිංදු දෙක කියලා කියන්නේ පුතේ දිනේ උදා වෙලා පළවෙනි පැය. එහෙනම් මධ්‍යම රාත්‍රී 12 පහු වෙලා. එහෙනම් මේක පෙරවරු. මේක අපි කියන්නේ පුතේ පෙරවරු 12:35. සමහර දරුවන්ට ශිෂ්‍යාර්ථ කාලෙදිත් මේ පැය 24 ඔල්ලෝසු වේලාව පැටලිච්ච දරුවෝ ඇති. දැන් ඒක හරියටම ඉගෙන ගන්න පුතේ. මේකයි තව සැරයක් ඉගෙන ගන්න දෙයක් නෑ. එක සැරේම ඉගෙන ගමු. මේක කියන්නේ පුතේ මධ්‍යාහන 12. මධ්‍යාහන 12. මධ්‍යාහන නෙමෙයි පුතේ මධ්‍යාහන. බලන්න ලියන ආකාරය මධ්‍යාහන 12. ඒකට අපි කියනවා මධ්‍යාහන 12. ඒකට තිත තියලා බිංදු දෙක දැම්මත් එකයි නැතත් ඒක මධ්‍යාහන 12ට ඔහොම ලියන්නත් පුළුවන් පුතාලා. මෙන්න මේ වේලාව බිංදු දෙක කියලා කියන්නේ පෙරවරු. පෙරවරු 12යි මිනිත්තු 5යි තත්පර 40. අපි සාමාන්‍යයෙන් කියවන ආකාරය. දැන් මේක කවුරු හරි කෙනෙකුට මේ වේලාව මොකද්ද කියලා ගත්තොත් අපි කියන්නේ 0.2යි 2.5යි 0.5යි 2.40 කියලා. කවුරු හරි දැන් මේ වේලාව මොකද්ද කියලා අහුවොත් පුතේ දැන් වේලාව කියදවොත් අපි කියන්න ඕනේ එහෙම මොකද්ද? පෙරවරු 12යි මිනිත්තු 5යි තත්පර 40. සමහර වෙලාවට කියනවා පෙරවරු 12 පසුවී මිනිත්තු 5යි තත්පර 40 කියලා. ඒ පසුවී කිව්වත් එහෙමත්. නමුත් ඔයාලගේ පොත්වල දැන් තියෙන්නේ පුතේ ක්‍රමයේ විදිහට මේ විදිහට. හරි. 16 නම් අපි එකට කියනවා පුතේ පස්වරු. මේකෙන් 12ක් අඩු කරගමන් පුතාලා දන්නවා 4. එහෙනම් පස්වරු 4යි මිනිත්තු 40යි තත්පර 25. දැන් පුතාලගේ මේ පාඩම් ටික ඉවර වෙච්ච ගමන් මම ඉක්මනටම කරන දේ පළවෙනි වාරයට අදාළ පසුගිය අවුරුදු වල ආපු විභාග ප්‍රශ්න පත්‍ර ටික වාස්නාහිර පළාත් ඒ වගේ පළාත් ප්‍රශ්න පත්‍ර ටික ප්‍රශ්න පත්‍ර 10ක් විතර ඔයාලට දෙනවා. ඒතකොට කොයි ප්‍රශ්න පත්‍රේ බැලුවත් කාලය සම්බන්ධ ගණන් තියෙනවා. ඒ නිසා අපි ඉදිරියට පාඩම් ටික ටක් ගාලා ඉවර කළා. මේ පළවෙනි වාරයට අදාළ පහුගිය අවුරුදු ගණනාවෙම තව එක ගානක් අතපසු වෙලා පුතේ මේ තියෙන්නේ මේ. මොකද්ද මේක? මේක පෙරවරු 7:20. පහුගිය අවුරුදු 7-8ේම ආපු නමුත් අලුත් සිලබස් එකට අනුව ගණන් ගන්න ඕනේ. පරණ සිලබස් එකේ ගණන් අපිට ගත්තාම පොඩි පැටලිලි තියෙනවා මේ ක්‍රම. පරණ සිලබස් එකේ එහෙම මේවා අගට පැය 24 එක මේ අගට එච්චකුරක් එහෙම එනවා. නිසා දැන් අපි වාර විභාග වලට සූදානම් වෙන්න ඕනේ ටක් ගාලා. එතකොට අපිට තේරෙනවා අපි ඉගෙන ගත්ත කරුණ කොහොමද විභාගෙට යෙදෙන්නේ. අපි ඉගෙන ගත්ත කරුණ විභාගෙට ඇතුළත් වෙන්නේ කොහොමද කියන එක. හරි. දැන් පුතේ මෙතනින් ඉදිරියට ගණිතය බය වෙන්න එපා. ගණිතය කියන්නේ ඔයාලට අනිත් හැම විෂයකටම වඩා ලකුණු 100ක් අනිවාර්යයෙන්ම ගන්න පුළුවන් පහසුම විෂයක් වෙලා ඉවරයි. මොකද ඒකට හේතුව මේ අභ්‍යාස ටික කරපු ගමන් මේ දැනුම පිළිටනවා. සුළු කිරීම හදාගත්ත ගමන් පාඩම් ටික ඕගොල්ලන්ට ඔක්කොම ඔළුවට සීරුවෙන් දාලා දෙන්න. අපි එහෙමනම් පුතේ ඔන්න දැන් තියෙනවා හොඳ ගණන් සෑදීමක්. පුතාලගේ පැවරුමේ දෙවනි පිටුව. දැන් ඉතින් තියෙන්නේ ගණන් හදන වැඩසටහනක්. අපි ටට්ටක් ගාලා ගණන් ටිකට යමු.
මේක වීඩියෝ එකකින් ඔයාලා බලන නිසා ඔයගොල්ලන්ට අතපසු වුණොත් නැවත නැවත ඒ ටික බලලා පුහුණු වෙන්න පුළුවන්. අර පන්තියේදී උගන්වනවට වඩා පුතාලට තියෙන වාසිය නැවත මේක බලන්න පුළුවන්. බලලා Tamanට තේරෙන්නේ නැති කරුණක් තියෙනවා නම් නැවත දැන් පන්තියේදී උගන්වද්දී නම් එහෙම ආපහු සැරයක් පාඩම ගියාට පස්සේ ඒක බලන්න විදියකුත් නැහැ නැවත අහන්නෙත් නැහැ ඉතින් නේද? වේලාව යනු කුමක්ද? එහෙනම් පුතේ ඉස්සෙල්ලාම පුතාලා මේ සටහන් ටික ලියා ගන්න. වේලාව යනු කුමක්ද? දැන් පුතේ අපි වේලාව කියන එක දන්නවා නේද? අපි දන්නවනේ වේලාව කියන්නේ දැන් වේලාව පෙරවරු 6:20යි එහෙම කියන්න දන්නවා. දැන් වේලාව පස්වරු 3:45යි. එහෙනම් වේලාව කියලා කියන්නේ පුතේ ලියා ගන්න පුතාලා දවසේ නිශ්චිත මොහොතකි. වේලාවක් කියලා කියන්නේ දවසේ නිශ්චිත මොහොතක්. දැන් ගත්තාම පෙරවරු 7:55 කියන එක පුතේ අදත් තියෙනවා හෙටත් තියෙනවා හැමදාම තියෙනවා. හැමදාම එතකොට ඒක දවසේ නිශ්චිත මොහොතක්. මේ මොහොත උදා වෙන ආකාරය අපි බලාගන්නේ ඔල්ලෝසුව කියන උපකරණේ. නේද? දැන් ගත්තාම පෙරවරු 7:30 කියන්නේ පුතාලගේ සාමාන්‍යයෙන් පාසල් යන කාලේ පාසල ආරම්භ කරන වේලාව. ඒතර ඒක දවසේ නිශ්චිත මොහොතක්. මේ මොහොතට අපි හුරු වෙලා ඉනවා යම් නේද? පාසල ආරම්භ කරන්න පාසලේ වැඩ කටයුතු පටන් ගන්න. හරි. 2. කාලය යනු කුමක්ද? මේ දෙකේ වෙනසක් තියෙනවද? වේලාව කියන්නේ දවසේ නිශ්චිත මොහොතක්. ඒතකොට කාලය අපි දන්නවා දැන් පුතේ අපි සාමාන්‍ය පන්තියක් පටන් ගන්නවා කියලා හිතමු පස්වරු 4ට. පස්වරු 4 කියන්නේ එතකොට වේලාවක්. අපි පන්තිය නිමා කරනවා නම් පස්වරු 6ට. මේකත් වේලාවක්. එතකොට ආරම්භ කරත් වේලාවක්, අවසන් කරත් වේලාවක්. එතකොට මෙන්න මේ දී අතර තියෙනවා පුතේ පැය දෙකක කාලයක්. එහෙනම් කියන්නේ කාලයක් කියලා කියන්නේ පුතේ මේ වේලාවන් දෙකක් අතර පරතරය. මේ වේලාවන් දෙකක් අතර වෙනස තමයි කාලය. සමහර අපි පොඩි දෙයක් අපි හිතමු අපිට මෙහෙම ගානක් හදන්න කොච්චර කාලයක් යනවද? අපි කියනවා තප්පර 10ක් යයි කියලා. තප්පර 10ක්. ඒ තත්පර 10 කියලා කියන්නේ පුතේ ආරම්භයේ ඉඳන් අවසානයේ දෙක කාලය. එහෙනම් ලියන කාලය කියන්නේ කුමක්ද? ලියන කාලය කියලා කියන්නේ වේලාවන් දෙකක් අතර වෙනසයි. අපි කාලය කියලා කියන්නේ පුතේ වේලාවන් දෙකක් අතර වේලාවන් දෙකක් අතර වෙනස. වේලාවන් දෙකක් අතර වෙනසට තමයි පුතේ කියන්නේ කාලයක් කියලා. දැන් අපි ඉගෙන ගන්න ඕනේ පුතේ කාලය මනින ඒකක. කුඩා කාලයක් මනින ඒකක තියෙනවා, විශාල කාලයක් මනින ඒකක තියෙනවා. ඔයාලගේ පොතේ තියෙනවට වඩා ගොඩක් වැඩිපුර කරුණු ඕන්න දැන් ඉතින් ඉගෙන ගන්න සූදානම් වෙන්න. එහෙනම් බලන්න පුතේ කාලය මැනීමේ ඒකක. තත්පර 60කට අපි කියනවා මිනිත්තු. මේ පාඩම පුතාලට මම මේ සකස් කරලා දෙන්නේ 7 ශ්‍රේණියේ දරුවෙකුටත් ප්‍රයෝජනවත් වෙන විදිහට. මොකද 7ට ගියත් මෙතනින් එහාට චුට්ටයි යන්න තියෙන්නේ. තත්පර 60ක් මිනිත්තු 1යි. මිනිත්තු 60. පැය 1යි. පැය 24ක්. දින 1යි නැත්නම් දවස් 1යි. දින 7ක්. සති 1යි. දින 30ක්. මාස 1යි. සමහර දරුවෝ තාම මේ පටල ගත්තා ඉන්නවා කාලය සම්බන්ධ ගණන් හදද්දී පුතේ අපිට ජනවාරිද පෙබරවාරිද මාර්තුද අදාළ නැහැ පුතේ කාලය සම්බන්ධ ගණන් හදනකොට අපි සලකන්නේ දින 30ක් මාස 1ක්සේ. නමුත් පුතාලා දන්නවා දින 28 29 නම් අධික අවුරුද්දට දෙන්නේ නේද? දින 30 සහ 31 බැගින් වූ මාස ඇත. නේද? බැගින් වූ මාස ඇත. මේ සටහන පුතාලට දෙන්න බැගින් වූ මාස ඇත. ඔයාලා දන්නවා 28 පෙබරවාරි මාසේ 29 පෙබරවාරි අධික අවුරුද්දකදී 30 31 තමයි අනෙත් මාස. ඒතකොට දින 31 මාස 7ක් තියෙනවා. පුතාලා දන්නවනේ ජනවාරි මාර්තු මැයි ජූනි ජූලි අගෝස්තු ආදී වශයෙන් මාස 7ක් තියෙනවා 31 මාස.
ගණන් හදද්දී නම් පුතේ දින 30ක් මාස එකයි එකයි තර්කයක් නැත. තවත් බලන්න මේ කාලේ මනින එකක දින 365ක්. අපි කියනවා අවුරුදු එකයි නැත්නම් වර්ෂ එකයි. දින 366ක කාලයකට අපි කියනවා අධික වර්ෂ එකයි. මේ පැත්ත උමනා වෙන්නේ පුතේ 7 වසරේදී. වර්ෂ 10ක කාලයකට කියනවා අපි කියනවා දශකයයි. දශක එකයි. වර්ෂ 100කට කියනවා පුතේ සතක නැත්නම් සියවස්. සියවස් එකයි. එහෙම නැත්නම් ඒකට කියනවා පුතේ සතක. සතක කියලාත් කියන්නේ අර අපි සෙන්චරියක් නේද ක්‍රිකට් මැච් වලදී තියෙන පුතේ ලකුණු 100ක් ගහපු ගමන් ඒක විශේෂ අවස්ථාවක්. අපි කියනවා ඕන්නේ සතකයක් වාර්තා කළා 100ක්. වර්ෂ 1000ක්. වර්ෂ 1000ක් කියන්නේ පුතේ සහස්‍ර එකයි. සහස්‍ර වර්ෂයක අපි කියනවා සහස්‍රයක්. හොඳයි එහෙමනම් පුතේ ඔන්න කාලය මැනීමේ ඒකක ටික දැන් අපි මේ වෑන් ගණන් ටිකක් හදන්න තියෙනවා. පුතාලා ඊළඟට ගැටලු ටික මම එක දිගට මේ පාඩම ගත්තේ නැහැ. මොකද ඕගොල්ලන්ට තාම මේ අර පන්ති කාමරේ වගේ නෙමේ වීඩියෝ එකක් බලාගෙන එක දිගට ලොකු වැඩ කොටසක් කරන්න ගියපුවම ඒකත් ටිකක් එක මේ රියවෙන් අපහසු වෙන්න පුළුවන්. අපි ඉදිරියට ඒකට හොඳ මාධ්‍ය හදා ගන්නවා. කෝකටත් පුතේ මේ පාඩම කාලේ මට ගැටලු ටිකක් කියලා දෙන්න තියෙනවා විශේෂයෙන්ම. ඒ නිසා අපි මේ පිටු 4 විතරක් පළවෙනි පාඩම ලෙස නිමා කරගමු. 7 සම්මත ආකාරයට දිනේ දැක්වීම. දැන් ඕක වැඩි හිටියොත් දන්නේ නැහැ සම්මත ආකාරයට දිනේ දක්වනකොට මුල අග මැද මාරු කර කර ලියනවා. දැන් සමහර විට දිනයක් ලියනකොට ලියනවා 2020යි 7යි 5. කොහොම දැම්මට පුතේ අපිට ඕක තේරෙනවා වුණාට මේක දිනේ දැමීමේ සම්මත ක්‍රමයක් නෙමෙයි. එහෙනම් දිනේ ලිවීමේ සම්මත ක්‍රමය. දැන් ওই සම්මත ක්‍රමයට ලියන්න තියෙනවා විශේෂයෙන්ම ඔය සමහර ඇප්ලිකේෂන් වල එහෙම නැත්නම් ඔය බැංකු වේ තියෙනවා ඒ මුදල් ගන්න ඒවා පුරවනකොට ඒ ස්ලිප් එහෙම පුරවද්දි ඒක ලියන්න සම්මත ක්‍රමයක් තියෙනවා. නිකන් ආවට ගියාට ලියන්න බෑ. දැන් සමහරලාට පුතාලා දන්නවා දැන් මේ අපේ සිංහල ක්‍රමයේ ඉංග්‍රීසි ක්‍රමයේ කියලා දෙකක් තියෙනවානේ පුතේ. අපි ගත්තාම සිංහල ක්‍රමය ඉංග්‍රීසි ක්‍රමය සිංහල ක්‍රමයට යන්නේ පුතේ මෙන්න මෙහෙම. හොඳට බලාගන්න මම මේ නිකන් පොඩි අදහසක් පුතාලු. සිංහල ක්‍රමයට යන්නේ අර මෙහෙමනේ. අර සිංහල ක්‍රමයට යන්නේ මුල් ඉලක්කම් 4 අවුරුදු. ඊළඟට මාස ඊළඟට දින. අවුරුදු මාස මන් දින දේ. එතකොට බලන්න ඒ සිංහල ක්‍රම ඉංග්‍රීසි ක්‍රමයට යනකොට ඔක අනිත් පැත්ත වෙනවා. එතකොට දින ඉස්සෙල්ලා ලියනවා. ඊළඟට මාස ඊළඟට අවුරුදු. ඔහොම. එතකොට පුතේ අපි දැනගත යුතුයි මේ ක්‍රම දෙකක්. අපි සිංහල ක්‍රමයට ලියනකොට ලියන්නේ වර්ෂ මාස දින. ඉංග්‍රීසි ක්‍රමයට ලියනකොට දින මාස වර්ෂ. දැන් සමහරලාට පෙළක් අපි හිතමු මෙහෙම තියෙනවා පුතේ. සමහර තැන්වල තියෙනවා මෙහෙම. මෙහෙම තියෙනවා. අපි හිතමු XY date එකක් හරි ඔහොම තියෙනවා. දැන් මේක ලොකු ප්‍රශ්නයක්. මේක 2012 7 වෙනි මාසේ 15ද 2015 7 වෙනි මාසේ 12ද කියලා. තේරෙනව නේද? අර ලේසියට ලියනවා මෙහෙම. ලිව්වට 2012 කියලා මිසක් පොතේ 12 කියලා වර්ෂයක් නැහැනේ. වර්ෂය නම් අනිවාර්යෙන් එන්න ඕනේ එක්ක මේ පැත්ත 2012. නේද? එතකොට මේ පෙළක් තැන්වල ඇත්තටම ඕකේ වැරද්ද තියෙන්නේ පුතේ. මේ දිනේ දැමීමේ සම්මතකමේ දන්නේ නැති අය තමයි මේවා කරන්නේ. දිනයක් ලියනකොට පුතේ වර්ෂයේ ඉලක්කම් 4කින් දාන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. මම අර කිව්වා සිංහල ඉංග්‍රීසි ක්‍රම දෙකක් තියෙනවා. අපි ඉංග්‍රීසි ක්‍රමයට දැන් විශේෂයෙන්ම ඉංග්‍රීසියෙන් තියෙන ලිපියක ඉංග්‍රීසියෙන් තියෙන වගේ එතකොට ඒක යන්නේ දිනය මාසය වර්ෂය පසුපසට. සිංහල ක්‍රමයට අනුව නම් වර්ෂය මාසය දිනය අපි පුරවන්න ඕනේ. එහෙනම් බලන්න පුතේ අපි පළවෙනි ගණන දැන් මෙතන සටහනක් තියෙනවා. පළමුව වර්ෂයේද දෙවනුව මාසයේද තෙවනුව දිනයේද දැක්විය යුතුයි. වර්ෂයේ දැක්වීමට ඉලක්කම් 4ක්ද මාසයේ සහ දිනයේ ඉලක්කම් 2 බැගින්ද දැක්විය යුතුයි.
2013 ජනවාරි 25. මේක ලියනකොට පුතේ 2013 ලියන්න ඕනේ. ඊළඟට පුතේ මැදට මෙහෙම ඉරි දාන්න බෑ, මෙහෙම තිත් දාන්න බෑ. හරි ක්‍රමේ නම් චූටි ඉරක් මේ වගේ. අඩු කිරීම වගේ චූටි ඉරක්. ජනවාරි ඉලක්කම් දෙකකින් ලියුවොත් 0.1 25 මෙහෙම. මෙන්න මේක තමයි දිනේ දැමීමේ සම්මත ක්‍රමය. පුතාලගේ වාර විභාග වලට වෙන ක්‍රම වලින් ලියලා තිබ්බොත් ලකුණු දෙන්නේ නැහැ. මෙහෙම ඉරක් ගහන අය ඉන්නවනේ ඒවට ලකුණු දෙන්නේ නැහැ. තිත දැම්මත් ලකුණු දෙන්නේ නැහැ. වැරදි. අනිවාර්යයෙන්ම අඩු ගෙව. තිත තියන්නත් එපා. දසම තිත වගේ තිත තිබ්බත් වැරදි. ඔන්න වර්ෂ මාස දින. මොකද තිත තිබ්බම ගමන් පොතේ ඇත්තටම ගණිතයේදී තිත පාවිච්චි කරන්නේ මොකටද කියලා හිතලා බලන්න. ගණිතයේදී තිත පාවිච්චි කරන්නේ දරුවනේ දසම අර්ථයට. දැන් අපි ලිව්වොත් මෙහෙම මොකද්ද මේකද? දැන් අපි වෙලාව මෙතන නම් තියෙනවා 2:35ට මෙහෙම තියෙනවා. පෙරවරු 2:35. නැත්නම් මේක 2.35 කියන එක ඉන්නේ. එතකොට වර්ෂයේ මාසයේ දිනේ වෙන් කරන්න තිතක් යොදලා බෑ පුතේ අපි වෙන් කරන්න ඕනේ. හරි. සමහර විට ගොඩාක් තැන්වල ඔයාලා දාගෙන පොතපතවල පවා මේක තිත දාලා තියෙනවා. ඒක බලන කෙනාට ඒක තේරුම් ගැනීමේ අපහසුතාවයක් නෑ. තිත දාලා තිබ්බත් දන්නවා මෙන්න මේක මේ දිනේ තමයි කියලා. ඒ වුණාට පුතාලා මෙන්න මේ ක්‍රමය පුරුදු වෙන්න. 2015 මාර්තු 7 එහෙනම් 2015යි මාර්තු වලට ලියන්නේ 0.3 7 ලියන්නේ 0.7. එහෙමනම් පුතේ ඉතුරු ගණන් තුන මම උත්තර විතරක් ලියන්නම්. 2005 මැයි පළවෙනිදා. එහෙනම් 2005 මැයි නම් පස්වෙනි මාසේ පළවෙනිදා නම් 1. 1948 පෙබරවාරි 4. 1948යි පෙබරවාරි නම් 0.2යි 4 නම් 0.4. හරියට ලියන්න ක්‍රමයට තමයි විභාගෙදී ලකුණු දෙන්නේ. නැතුව දැනන් හිටියා කියලා බෑ. ලිවීමේදී මේ ක්‍රමයම වෙන්න ඕනේ. 1977 ජූලි 7. ජූලි කියලා කියන්නේ පුතේ 7 වෙනි මාසේ. එතකොට 7 නම් 0.7. හරි. ඔන්න ඔය විදිහට දිනයක් ලියන්න පුළුවන් සම්මත ආකාරයට. එතකොට පුතාලා මේ විෂය නිර්දේශයකින් ඉගෙන ගන්න පුතේ නිවැරදි වූ සම්මත ක්‍රම. එහෙනම් මේ නිවැරදි සම්මත ක්‍රම වලටම පුතාලා පුරුදු වෙන්න ඕනේ. මින් ඉදිරියට ලියන ඒවා ලියා දැක්වීම. දැන් පුතාලට දෙවනි පිටුවේ තියෙනවා පුතේ මිනිත්තු තප්පර ගණන්. එහෙනම් දැන් බලන්න මිනිත්තු එකකට තප්පර 60යි. මිනිත්තු එකක් කියලා කියන්නේ තත්පර 60යි. කාලය සම්බන්ධ ඒකක ගණන් හදන එක ගොඩාක් 6 වසරේදී තියෙනවා පුතේ. ඔන්න බලන්න පුතාලට තියෙන 8 වෙනි ගණන තත්පර වලින් ලියන්න. තත්පර වලින් ලියන්න. මම ගණන් 4යි උදාහරණ වලට දෙන්නේ. මිනිත්තු 3 මිනිත්තු 8 මිනිත්තු 26 මිනිත්තු 40 දැන් පුතේ මේ දෙන අභ්‍යාස හොඳට ඉගෙන ගන්න ඕනේ. මේ අභ්‍යාස ටික කරන්න ඕනේ. ඊට පස්සේ තව තනියම කරන්න පැවරුමක් තියෙනවා. ඒක තනියම කරන්න ඕනේ. ඒ පැවරුම ඊළඟ වාරේ අපිට ලැබෙන්න සලස්වන්න ඕනේ. මගේ පන්තියේ කිසිම දරුවෙකුට මේ වැඩ පැහැර හැරලා මගේ පන්ති වලට සම්බන්ධ වෙන්න මං ඉඩකඩ සලස්වන්නේ. එහෙමනම් පුතේ මේ ගමන යන්න බෑ. මං උගන්වනවා නම් පුතාලා ඉගෙන ගත යුතුයි. ඉගෙන ගන්න නැතුව නිකන් ඔහේ එන්නම් වාලේ එන්න ලෑස්ති වෙන්න එපා මගේ පන්ති වලට. මේ අභ්‍යාස නිසි ලෙස නිම කරන්න. මොකද මං උගන්වන එකේ වගකීමක් මං ගන්න ඕනේ. ඒ නිසා ඔයාලා මේ සාධන මට්ටමට එන්නේ නැතුව නිකන් ඔහේ ඔය නිකන් වීඩියෝ එක චිත්‍රපටියක් බලනවා වගේ බැලුවා නැටුවා මේවා පැත්තක දාලා මේකකටවත් අභ්‍යාස ලියන්න නැතුනම් පැත්ත පලාතේ එන්න එපා මගේ පන්ති පුතේ. ඔන්න හොඳට මතක තියාගන්න. අපි දුර ඉඳන් ඉගෙන ගන්න ක්‍රියාවලිය කළාට මම පවරන වැඩ ටික නිසි ලෙස කරන්නේ නැතුව මගේ ඉදිරි වැඩසටහන් වලට නම් බලාපොරොත්තු වෙන්න එපා. මොකද මම එහෙම ළමයින්ට උගන්වන්න කැමති නෑ. ඔයාලට මෙච්චර හොඳට කියලා දීලා මේකේ කාරණා උගන්වලා මේ ටික ඔක්කොම තමන්ගේ දෑතටපත් කරාට පස්සේ
ඒක කැප වෙලා කරන්න. පුතාලට මේ ටික උගන්වන්න පුදුම කාල වේලාවක් මේ නිබන්ධන සකස් කරන්න. ඊළඟට මේවා වීඩියෝ කරන්න. සමහරලාට මේ වීඩියෝ මිස් වෙලා වීඩියෝ එක වීඩියෝ එක දෙතුන් වතාවක් කරන්න වෙනවා. මේ බැටරි බහිනවා කැමරාවල සමහරලාට වෙන මොන හරි ගැටලු වෙනවා. ඒ නිසා පුතේ ඒ ඔක්කොම මොකද මේක අපි දැන් ඉදිරියට කරන්න ඕනේ තව මේ පහසුකම් හදා ගන්න ඕනේ. ඉතින් එහෙම කරලා ඔයාලගේ අතට පාඩම යවපුවාම ඒක නොකරනම් මේ පන්තියේ රැඳෙන්න බෑ පුතේ. අනිත් එක මතක තියාගන්න ඔයාලටම තේරෙයි මම යන වේගයකට යන්න බැරි වෙනවා කියන එක. හේතුව පුහුණු නොවුනොත්. ඒ නිසා ඉස්සරහට අපි ලොකු වැඩ කොටසක් අඩු කාලයකින් කරන්න ලොකු පුහුණුවක් වෙන්න ඕනේ. මෙන්න බලන්න පුතේ මේ ටික තත්පර කරන ආකාරය. දැන් පුතාලට මේ දවස්වල ඕන තරම් ඔන්ලයින් විවිධ පන්ති තියෙනවා. බලන්න සම්බන්ධ වෙලා අපි යන ක්‍රමය මොකක්ද කියන එක. එතකොට ඔයාලට තේරෙයි විශාලම වැඩ කොටසක් කරන්නේ කොයි පන්තියෙන්ද කොහොමද කියලා. පුතේ මේ ගණන් හදන්න ඉතාම ලේසි. එක පැයකට එක මිනිත්තුවකට තප්පර 60යි නම් මේ මිනිත්තු ගණනට අදාළ තප්පර කරන්න 60න් ගුණ කරනවා. ඒ නිසා මම කියලා දෙන්න දැන් ඔයාලා කේ 63න් ගුණ කරනවා කියලා. නෑ පුතේ මම කියලා දෙනවා 3 60න් ගුණ කරනවා කියලා. ඇයි බලන්නම සර් එහෙම කියලා දෙන්නේ? ඒක තමයි පුතේ වඩාත්ම සුදුසු. දැන් ඔයාලට කියන්න පුළුවන් මිනිත්තු 3ක් කියන්නේ 63න් ගුණ කරනවා කියලා. හරි 63න් තමයි ගුණ කරන්නේ. නමුත් මම කියනවා 3 60න් ගුණ කරන්න. 3 60න්. ඒක ලේසි පුතේ. අගට බිඳුවක් දැම්ම 6 වරක් 3 18 180යි. ඔය ක්‍රම දෙකම හරි. මිනිත්තු 8ක් කියලා කියන්නේ පුතේ 60 8ක්. අපි 8 ගුණ කරනවා 60න්. අගට බිඳුව දානවා 6 වරක් 8 48යි. 480යි. ඔන්න බලන්න මම එහෙම කිව්වේ ඇයි කියලා. 26. එහෙනම් 26ත් ගුණ කරන්න ඕනේ 60න්. දැන් 60 26න් ගුණ කරන්නේ නැහැ නේ පුතාලා. 60න් ගුණ කරන්න ඕනේ. එහෙනම් අගට බිඳුවක් දානවා 6න්. 6 වරක් 6 36යි 3ක් ඉතුරු 6 2 12යි 3යි 15යි. 1560යි. 40 60 පුතාලට මේ ඉස්සරහින් හදන්න පුළුවන් මේ පැවරුමේ මේ ඉදිරියෙන් සෑදු ආකාරය. හැබැයි අඩි කෝදු තියලා ඉරි ගහන්නේ. අගට බිඳුවක් දැම්ම 6 වරක් බිඳුව බිඳුවයි. මේ බිඳුව අගට දානවා 6 වරක් බිඳුව බිඳුවයි 6 වරක් 4 24යි. 2400යි. ඔන්න ඔය විදිහට පුතාලට පුළුවන් මේකේ තියෙන අභ්‍යාස ටික කරන්න. මීට වඩා ඔයාලට අභ්‍යාස තියෙනවා මගේ අනිත් පැරුමේ. 9. තත්පර වලින් දීලා මිනිත්තු කරන්න. එහෙනම් අපි මේක ලියනවා මිනිත්තු වලින්. පුතාලට පහුගිය සතියේ කරපු පාඩමේ සහ ඊට කලිනුත් 5 ශ්‍රේණියට සුළු කිරීම අභ්‍යාස පැවරුමක් කළා. අන්නේ 5 වසර 6 වසරට දීලා තියෙන මූලික සුළු කිරීම පුහුණු වෙන වීඩියෝස් බලලා තියෙන දරුවන්ට ඒවා පුහුණු වෙච්ච දරුවන්ට මේ බෙදීමේ ක්‍රම ලේසියි. තත්පර 120යි. තත්පර 540යි. තත්පර 720යි. තත්පර 1800යි. ලේසි කියලා හිතලා පුතේ බින්දු කපලා නම් බෙදන්න එපා. බින්දු නොකපා බෙදන්න පුතාලා ඉගෙන ගත යුතුයි. මිනිත්තු හරි ලේසි පුතේ මේ බලන්න තප්පර 120ක් කියන්නේ මිනිත්තු කීයද? එහෙනම් පුතාලා 120 බෙදන්න ඕනේ 60න්. බින්දු කපලා බෙදන්න එපා පුතේ. උත්තරේ හරියයි. නමුත් හැමකටම හරියන්නේ නැහැ. වරදිනවා ඊළඟ අභ්‍යාසෙදී. අපි බලන්න පුතේ 120ට 60 ඒවා එකටත් 60 ඒවා නැහැ 12ටත් නැහැ 120ට 60 ඒවා දන්නවා දෙකයි. 62න් ගුණ කළොත් 120. එහෙනම් උත්තරේ 2යි. 540. දැන් මේවා පොතේ ඔයාලගේ මේ අච්චු පොතේ තියෙන ගණන්. පුතාලගේ අච්චු පොතේ තියෙන්නේ ඔය වගේම ගණන් චුට්ටක් තමයි. මේ තියෙන්නේ අච්චු පොත්වලත් ඕවම තමයි තියෙන්නේ. දැන් පුතාලගේ පෙළ පොතේත් මේ අභ්‍යාසය යටතේ තියෙන්නේ බලන්නකෝ. තප්පර වලින් දීලා තියෙන කාලය මිනිත්තු කරන්න. මේ තියෙන්නේ තප්පර 60, තප්පර 120, තප්පර 240, තප්පර 300. හරි. එතකොට ඔක 60ෙන් බෙදන්න ඕනේ. ඉතින් ඒ පුහුණුව තමයි පුතේ මේ පෙළ පොතට වඩා වැඩිපුර දෙයක් ඉගෙනුවාට පෙළ පොත සම්පූර්ණයෙන්ම ඉගෙනීලා තමයි පුතේ ඒ දේ වෙන්නේ.
සා කවුරුත් හිතන්න එපා පොත මොකුත් උගන්වන්නේ නැහැ කියලා. සමහර අය හිතනවා අපි මේ වෙනම පොත දිගරන් උගන්වන්නේ නැතුව නිසා පොත උගන්වන්නේ නැද්ද කියලා. නෑ පොත උගන්වන්නේ නැතිවනේ මේ පොතම තමයි උගන්වන්නේ. පොතේ තියෙන කරුණු. හරි. 540 ඉතින් පුතාලටම පුළුවන්. දෙමාපියන්ට පුළුවන් පොතත් අරගෙන සසඳලා බලන්න අපේ පැවරුම් සහ පොතේ පැවරුම්. 540 540 බෙදනකොට පුතේ 60න් 5ටත් නෑ 54ටත් 60ව නෑ. එහෙනම් 540ට 60ව බලන්නේ මම මීට කලින් පැවරුමේ කියලා දුන්නා පුතේ. මේ ඉලක්කම් දෙක බිංදු දෙකනේ. එතකොට ඒ දෙක අත්හැරලා 54ට 6 වරක් බලන්න 9යි. එහෙනම් 540ට 60ව 9යි. බිංදුවයි 9 වරක් 6 54යි 540යි. හරියටම 9යි. 720 7ට නෑ 72ට 60ව එකක් 60යි. ඉතුරුයි කීයද 12ක්. බිංදුව ගත්ත 120යි. 120ට 60ව 2යි. මිනිත්තු 12යි. 1800ය. පුතාලා දන්නවා එකට නෑ 18ට නෑ 180ට 60ව 3යි 3 වරක් බිංදුවයි 3 වරක් 6 18යි 180යි බිංදුවයි. මේ බිංදුවට බිංදුවයි. 60ව බිංදුවක් බිංදුවයි. පුතාලා මේ ගානට ඉදිරියෙන් ලස්සනට කුඩාවට පැන්සලකින් කටු වැඩේ කරගන්න උත්තරේ 30යි. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි පුතේ අපි දෙවෙනි පිටුවේ තියෙන ඒකක පරිවර්තන කරන්නේ. දැන් මෙතන මම පෙළ පොතේ මට්ටමට ගණන් ටික කරලා තමයි එතනින් ඔබට එතනින් එහාට වැඩිපුර දෙයක් උගන්වන්නේ. ඒ නිසා පුතාලා හොඳට පෙළ පොතේ අභ්‍යාස දිහත් බලන්න ඒවම තමයි මේ කරන්නේ. ඊට වඩා වැඩිපුර යමක් තව කෙරේ ටිකක්. බලන්න ඊළඟට පැයකට මිනිත්තු 60යි. ඒ ගණනුත් ඔය වගේමයි ඒකකේ විතරයි වෙනස් වෙන්නේ පුතේ. පැය මිනිත්තු කියලා. හතට බලන්න පැය එකක් කියලා කියන්නේ මිනිත්තු 60. පැයකට මිනිත්තු 60යි. 7 වෙනි ගණන තියෙනවා පුතාලට මිනිත්තු වලින් ලියන්න. මිනිත්තු වලින් ලියන්න. පැය 8ක්. පැය 4ක්. පැය 17ක්. පැය 23ක්. මේක මිනිත්තු කරන්න ඕනේ. අටවෙනි ගණන තියෙනවා දරුවනේ පැය වලින් ලියන්න. මිනිත්තු 480යි 720යි 240යි 840යි. මේවා පැය කරලා ලියන්න ඕන. හරිම ලේසි පුතේ. හරි. පුතේ ඉස්සෙල්ලා වගේම තමයි. ඒ පැයකටත් මිනිත්තු 60යි නම් එක පැයකට මිනිත්තු 60 නම් පැය 8ක් කියන්නේ 60ව 8ක්. එහෙනම් මම 8 60න් ගුණ කරනවා. 68න් ගුණ කළත් ඕකම තමයි නේද? අකට බිංදුවක් දානවා 6 වරක් 8 48යි. 480යි. පැය 4ක්. පැය 4ක් කියන්නේ පුතේ 60ව 4ක්. අපි 4 60න් ගුණ කරනවා. බිංදුවයි 6 වරක් 4 24යි 240යි. පැය 17ක් නම් 17 ගුණ කරන්නත් ඕනේ දරුවනේ 60. අගට බිංදුවක් දාමු 6 වරක් 7 42යි 4ක් ඉතුරුයි 6 වරක් 1 6යි 4යි 10යි 1020යි. පැය 17ක් කියන්නේ මිනිත්තු 1020ක්. පැය 23ක් නම් 23ත් ගුණ කරනවා 60. බිංදුවයි 6 වරක් 3 18යි එකක් ඉතුරුයි 6 වරක් 2 12යි 1යි 13යි 1380යි. හරිම ලේසි නේද? හැබැයි පුතේ 6 ගුණන වගුව පාඩමේ තියෙන්න ඕනේ.
මෙන්න මේ දීලා තියෙන මිනිත්තු කාලයන් පැය බවට පරිවර්තන කරන්න 60න් බෙදන්න ඕනේ. එහෙනම් පුතේ 480 60න් බෙදනවා. 60 එකක් 60යි. ඉතුරු වෙනවා 12ක්. එහෙනම් 120ට 60 2යි 120යි. එහෙනම් උත්තරේ පුතේ පැය 12ක්. 240. මේවා අමාරු දේවල් නෙමෙයි පුතේ. දෙකටත් නෑ 24ට නෑ 240ට බලන්නේ අග ඉලක්කම් දෙක අත්හැරලා 24ට 6 වරක් 3යි 3යි. 3 වරක් බිඳුව බිඳුවයි 3 වරක් 6 18යි. මෙතන වැරදුනා පුතේ 4යි 4යි දරුවනේ 4යි 24ට 6 වරක් 4යි 4 වරක් බිඳුව බිඳුවයි 4 වරක් 24යි 240යි. එහෙනම් උත්තරේ හරියටම පැය 4යි. පුතාලා මේ බෙදනකම පුරුදු වෙන්න මම ඒකට තමයි මුලින් දුන්නේ මීට කලින් පාඩමට මේ බෙදීම ඉගෙනුවේ. 840 මම මෙතනින් ගන්න 8ට නෑ 84ට 60 එකක් 60යි 24ක් ඉතුරුයි 240ට. එතකොට පුතේ බලන්නේ අග ඉලක්කම් දෙක අතලා 24ට 6 වරක් 4යි. 4 වරක් බිඳුව බිඳුවයි 4 වරක් 240යි. උත්තරේ එහෙමනම් පැය 14යි. මේ ගණන් සාදලා පුරුදු වෙන්න වෙනවා පුතේ. නැත්තම් අපේ පාඩම එකකේ සම්පූර්ණ වෙන්නේ නැහැ. එහෙනම් පුතාලට අපි තව ගණන් කිහිපයක් තියෙනවා. ඒ ගණන් ටික තමයි මේ යටතේම 9 10 ගණන්. නවය මිනිත්තු වලින් ලියන්න. බලන්න පුතාලට ඒකෙත් ගණන් හතරක් උදාහරණ හතරක් වැඩිත් එක පුතේ අර එක උදාහරණයක් විතරක් සාමාන්‍ය ගණිතයට දෙන සිරිතක් නැහැ. මොකද ළමයෙකුට පාඩම ඉගෙන ගන්න උදාහරණ කිහිපයක් යා යුතුයි. දැන් පන්ති කාමරේ ගුරුවරයෙක් උගන්වනවා කියන්නේ පුතේ පාඩම කියලා දීලා කියන්නේ නැහැනේ පාඩමට ආපු ගමන් දරුවනේ ඔයාලා මේක තීරුම් අරන් හදන්න කියලා. ඕනම ගුරුවරයෙක් කරන්නේ ඉස්සෙල්ලාම මඟ පෙන්වීමක් කරනවා. මේ පාඩමේ උදාහරණ සිද්ධාන්තය පැහැදිලි කරන්න කියලා දෙන නිසා මමත් ගණන් 4 යෝජනා කරේ. පැය 4යි මිනිත්තු 35. පැය 4යි මිනිත්තු 35. මේක මිනිත්තු වලින් ලියන්න ඕන. පැය 6යි මිනිත්තු 28. මිනිත්තු වලින් ලියන්න ඕන. පැය 9යි මිනිත්තු 50. මිනිත්තු කරන්න ඕනේ. පැය 13යි මිනිත්තු 30. මිනිත්තු කරන්න ඕනේ. 10 වෙනි ගණන තියෙන්නේ පුතාලට පැය සහ මිනිත්තු වලින්. පැය සහ මිනිත්තු වලින්. එතකොට බලන්න පුතේ 1 2 3 4 මිනිත්තු 88. මිනිත්තු 148. මිනිත්තු 270. මිනිත්තු 800. මේවා ලියන්න ඕනේ පුතේ පැය කීයද මිනිත්තු කීයද? පැය මිනිත්තු. හරි ලේසි පුතේ. දැන් මේකත් ඉස්සෙල්ලා වගේමයි හදාන්න තියෙන්නේ.
එක පැයකට මිනිත්තු 60යි නම් පැය 4ක් කියන්නේ පුතේ 60ව 4ක්. අපිට ඕන නම් පුළුවන් ගුණ කරන්න 60ව 4 නැත්නම් 4 ගුණ කරනවා 60. මම කිව්වා 64න් ගුණ කළත් 4 60න් ගුණ කළත් ගණන් දන්න දරුවට දෙකම එකයි නේද? 60ව 4ක් අගට බිංදුව දැම්මා 6 වරක් 4 24යි. පැය 4කට පමණක් තියෙනවා මිනිත්තු 240ක්. ඒ මිනිත්තු 240ට තව මිනිත්තු 35ක් එකතු කරන්න. අපි ඔන්න එතෙන්ටම එකතු කරනවා පුතේ. 5යි 7යි 2යි නම් 275යි. පැය 6යි මිනිත්තු 28ක්. පැය 6ක් කියන්නේ පුතේ 60ව 6ක්. 6ව 60ක් කිව්වත් එකයි. බිංදුවයි 6 වරක් 6 36යි. පැය 6ක් කියන්නේ මිනිත්තු 360ක්. ඒකට එකතු කරන්න ඕනේ මිනිත්තු 28ක්. 8යි 8යි 3යි 388යි. දැන් මේව හොඳටම දන්න දරු පිරිසක් ඉන්නවා වගේම අද මේ පාඩම බලන් මේකෙන් ඉගෙන ගන්න විශාල දරු පිරිසකුත් තව ඉන්න පුළුවන්. ඒ නිසා මම මේ උගන්වන දේ අපතේ යන්නේ. සමහර දරුවන්ට ශිෂ්‍යත්ව කාලෙදී ගොඩක් පන්තිත් දුවලා තිනවා වැඩත් කළා තිනවා. හැබැයි පුතේ මේවා ක්‍රමානුකූලව අහුවෙලා නැහැ. හැබැයි අපේ පන්තිවල හිටපු දරුවන්ට මේවා ඇත්ති පදන් උගන්වලා තිබේ. ගොඩාක් කියලා දීලා තිබේ. ඒ නිසා ඒ දරුවන්ට මේක දැන් මතක් වෙනවා ඇති කරනකොට. පැය 9යි මිනිත්තු 50ක්. පැය 9යි මිනිත්තු 50ක් කියන්නේ පැය 9ක් කියලා කියන්නේ පුතේ 9ව 60ක් නැත්නම් 60ව 9. 6 වරක් 9ය 54යි 540යි. පැය 9කට 540ක් තියෙනවා. ඕකට තව 50ක් එකතු කරගමු මිනිත්තු. 590යි. පුතේ මම ඔයාලගේ තුන්වෙනි පාඩම මතකද කළා පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම. මම එතනදී ගොඩක් සුළු කිරීමේ ක්‍රම කියලා දුන්නා. මේ අවුරුද්ද පුරාම තියෙන ගණිත පාඩම් වලට විතරන්නේ මේ පුතේ දිගටම 10 11 පන්තිවලට ගියත් පුතාලට මේ ගුණ කිරීම බෙදීම නැතිව නම් මේ විෂය යන්න බෑ. මේ ගණිත කර්ම හතරම පුරුදු වෙන්න ඕනේ. නිසා මේවා මේ ටිකෙන් විතරක් පුරුදු වෙලා නතර වෙන්න එපා. තවාර මම කිව්වාගේ තුන්වෙනි පාඩම හොඳට බලන්න. ඒ සුළු කිරීම ක්‍රම නම් ප්‍රැක්ටිස් කරන්න. මොකද ඉස්සරහට මම පුළුවන් තරම් වැඩි අභ්‍යාස ප්‍රමාණයක් දෙන්නේ. ඒවා පුළුවන් දරුවන්ට කරන්න. පැය 13යි මිනිත්තු 30. පැය 13ක් නම් 13 අපි 60න් ගුණ කරමුනේ. 6 වරක් 3 18යි 1යි 6 වරක් 1 6යි 1යි 7යි 78යි 780ක්. පැය 13ක් කියන්නේ මිනිත්තු 780ක්. ඕකට තව 30ක් එකතු කරන්න ඕනේ. 8යි 3යි 11යි 1ක් ඉතුරුයි 7යි 1යි 8යි 810යි. හරි ලේසි පුතේ. ඔයාලට මේ ගුණන වගු පාඩම් කරගන්න ඒවත් මම පාඩම් කරන්න ඕන විදිය දැම්මා වීඩියෝ වල. ඒක ප්‍රැක්ටිස් කරගන්න. මේ ගණන් ටිකේදී පුතේ මිනිත්තු 60ට වඩා වැඩි අගයක් කියන්නේ අනිවාර්යයෙන්ම මේකේ පැයේ ගොඩවල් තියෙනවා. එහෙනම් 88 බෙදන්න ඕනේ 60න්. අපි ඉස්සෙල්ලත් කතා කරන්නේ පුතේ 60න් බෙදීම නේද? ඔන්න දැනුත් බෙදමු. 88ට 60 1යි 60 වරක් 1 60යි. ඉතුරුයි 28ක්. එතකොට පුතේ 88ක් කියන්නේ 60කුයි 28කුයි. ඒ 60 තමයි පැය 1. මේ 28 තමයි ඉතුරු මිනිත්තු 28. මිනිත්තු 148ක්. පුතාලා බලමු 148ට 60 ගොඩවල් එකටත් නැහැ. 14ටත් නැහැ. හැබැයි 148ට 60 ගොඩවල් පුළුවන් පුතේ මේ අග ඉලක්කම් දෙක අත්හැරලා 14ට 6ව බලපුවාම හරි. 14ට 6වත් 2යි නම් පුතේ 148ට 60 ගොඩවලු 2යි. පුතාලා දන්නවා 60ව 2ක් 120යි කියලා. බලමු දෙවරක් බිංදුව බිංදුවයි 120යි. ඉතුරු 28ක්. එහෙනම් 148ක තියෙනවා පුතේ 60 ගොඩවල් දෙකක් 120කුයි තව මිනිත්තු 28. 120ක් කියලා කියන්නේ පැය දෙකක්. මේ ඉතුරු වෙන මිනිත්තු 28ක්. එහෙනම් පැය දෙකයි මිනිත්තු 28යි. 270 ඒකත් 60න් බෙදනවා. පුතාලා දන්නවා දැන් බෙදන ක්‍රමය. දෙකට නෑ 27ට නෑ. 270ට 60 වරක් බලන්න පුතේ මේ අග ඉලක්කම් දෙක අත්හැරලා 27ට 6 වරක්. එහෙනම් 27ට 6 වරක් 4යි. 4 වරක් බිංදුව බිංදුවයි 4 වරක්යි 24යි 240යි මෙන්න ඉතුරුයි 30ක්. ඒක උත්තරේනේ පුතේ. එහෙනම් පැය 4යි 270ට දෙනවා 60 ගොඩවල් 4ක්. පැය 4යි ඉතුරු වෙනවා මිනිත්තු 30ක්. මිනිත්තු 800ය. ඕම් බලන්න 800 බෙදෙන විදිහ. බිංදු කපන්න නම් එපා පුතේ.
8ට නෑ 80ට 60 එකක් 60යි. 20යි බිඳුව ගත්තා 200යි. 260න් බෙදන්නේ පුතේ. ඔයාලා දන්නවා අර විදිහමයි බිඳු දෙක අත්හැරලා 20ට 6 වරක් බලන්න 3යි නේද? එහෙනම් 200ට 60 කොටවල් 3යි. 3 වරක් බිඳුව බිඳුවයි 3 වරක් 6 18යි 180යි 20ක් ඉතුරු වෙනවා. 20ක් ඉතුරු වෙනවා පුතේ. උත්තරේ පැය 13යි මිනිත්තු 20යි. මේ 6 ශ්‍රේණිය 7 ශ්‍රේණිය පෙළ පොත්වල මේව හඳුන්වලා දීලා තියෙන පුතේ ඕක තමයි. ඔයාලට මෙච්චර ගොඩක් අභ්‍යාස නැහැ මේ පොතේ. නමුත් මම පොතට වඩා අංග සම්පූර්ණ විදිහට මේ පාඩම පුතාලට කරනවා. මොකද පොතේ තියෙන දේ කරන්න ඕනේ ඔයාලා. නමුත් අපිට ඊට වඩා වැඩි යමක් මේ පාඩමේදී පුතාලට කියලා දෙන්න පුළුවන්. මේ පිටු ගණනාවක් තියෙන දෙයක් පුතේ. මේ කාලයේ එකක පරිවර්තනය කරන එක පුතාලගේ පොත්වල බලන්න මේ තප්පර වලින් ලියන්න වෙනම ගණන් තියෙනවා. මිනිත් වලින් හැම ගොඩාක් අභ්‍යාස පොතේ දාලා තියෙනවා. සමහර දරුවන්ට මේ වසර ගෙවෙද්දි මේ මුකුත් ඔලුවට ගන්න බැරි වෙනවා. මොකද හේතුව මේ අභ්‍යාස පුහුණු නොකිරීම. හැබැයි අපේ පන්ති වල දරුවෝ ඒ අතින් ගොඩක් වාසනාවන්තයි. ඔයාලා පොතට වඩා ගොඩක් අපි ගණන් හදවලා ප්‍රැක්ටිස් කරලා යන්නේ. දැන් එහෙමනම් පුතේ අපි පැය මිනිත්තු ගණන් ටිකත් අවසන් කරා නම් අවසාන පිටුව පෙළ ගමුකෝ. මම මේ ඉදිරියෙන් ඉඳ තියලා තියෙනම් පුතේ ඔයාලට ගණන් හදන්න. අපි දැන් දින පැය සම්බන්ධ. පුතාලගේ පොතේ එහෙමනම් තියෙන අවසාන මේකකේ තමයි මේ දින පැය ගණන්. වර්ෂ මාස තියෙනවා පුතේ 6 ශ්‍රේණියේ නෙමෙයි 7 ශ්‍රේණියට ගියපුවා. දැන් පුතාලා 7 දී තමයි වර්ෂ මාස සම්බන්ධ වෙන කාලයේ ඒකක හසුරවන්නේ. ඔන්න බලන්න 16 වෙනි ගාන විදිහට තමයි තියෙන්නේ. මේක 16 17 දින එකකට පැය 24යි. හැබැයි ශිෂ්‍යත්වයේදී පුතේ මේවා ගැන ගොඩක් කතා කළේ නෑ පුතාලා. ශිෂ්‍යත්වයේදී අපි වැඩි ඔය ගැන කතා කරේ නෑ. හේතුව ශිෂ්‍යත්වයේදී වැඩි හරියක් පැය මිනිත්තු වලින් තමයි ගණන් ආවේ. ඔන්න බලන්න පුතේ ගණන් ටික පැය වලින් ලියන්න. පැය වලින් ලියන්න. දින 3ක්, දින 6ක්, දින 18ක්, දින 40ක්. මෙන්න මේ කාලයන් පැය බවට පත් කරන්න ඕනේ. එක දවසකට පැය 24යි නම් පුතේ දින 3ක් කියන්නේ 24 ඒවා 3ක්. 3 වරක් 4 12යි 3 වරක් 2 6යි 1 7යි 72ක්. ඔය සමහර වෙලාවට පුතාලා දැක්ලා ඇති ඔය ප්‍රවෘත්ති වලට එහෙම කියලා කියනවා. දැන් සමහර යම් වැරදි කරපයිද කියනවා. පැය 72ක් ඇතුළත වහාම බාර වෙන්න කියන ඇවිල්ලා. පැය 72ක්. ඒ කියන්නේ පැය 72ක් කියන්නේ පුතේ නිවේදනය දුන්නු වෙලාවෙ ඉඳන් හරියටම පැය 72ක්. ඒ කියන්නේ හරියටම දුන්නු වෙලාවේ සිට දින 3ක්. දැන් මං කිව්වොත් තව දවස් දෙකක් දෙනවා කියන්නේ අද දවසයි හෙට දවසයි. එතකොට වෙලාව නැහැනේ නිශ්චිතව කීයටද හෙට දවසේ පැය 8 වෙනකල්ද 9 වෙනකල්ද පැය 72ක් කියන්නේ පුතේ නිවේදනයේ සිට හරියටම පැය 72ක් කියන්නේ දින 3ක කාලයක්. එතකොට ඒකෙන් මේ පැය 72ක් කියලා දුන්නාම මේ නිවේදනයේ අවසන් වෙන වෙලාවකුත් හරියට මෙතන සඳහන් වෙනවා. ඒ හරියටම 72 වෙනි පැය. ඒ කියන්නේ දින 3ක්. දින 6ක් කියලා කියන්නේ පුතේ 24 ඒවා 6ක්. 6 වරක් 4 24යි 2යි 6 වරක් 2 12යි 2යි 14යි 144යි. එහෙනම් පැය 144යි. දින 18ක්. දින 18ක්. එහෙනම් පුතේ 24 ගුණ කරමු අපි 18න්. 8 වරක් 4 32යි 3ක් ඉතුරුයි 8 වරක් 2 16යි 3යි 19. ඊළඟට එකෙන් ගුණ කරන්නේ බිඳුව දාලා. මොකද 10යිනේ මෙතන තියෙන්නේ. බිඳුව දැම්මා. 1 වරක් 4යි 1 වරක් 2යි 2යි 13යි 2යි 3යි 1යි 4යි 432යි. ඊළඟට 24 ගුණ කරන්න ඕනේ පුතාලා 40න්. අකට බිඳුව දැම්මා 4 වරක් 4 16යි 4 වරක් 2 8යි 1යි 9යි 960යි. දින 40ක් කියන්නේ පැය 960ක්. හරි. එහෙමනම් ඔයාලට මේ සම්බන්ධ ගණන් ටික තේරුණා. බලන්න 17 වෙනි ගාන දින වලින් ලියන්න.
පුතාලගේ අච්චු පොතේ මේ වගේම ගණන් ප්‍රමාණයක් තියෙනවා. අපේ පැවරුම් දෙකේම ගණන් එකතු කරලා බලපුවම අච්චු පොතට වඩා ගොඩක් වැඩි. පැය 72ක්. පැය 168ක්. පැය 216ක්. පැය 264ක්. මේවා දින වලින් ලියන්න ඕනේ. මේ කාල ප්‍රමාණය දින කොච්චරක්ද? පැය 72ක් කියලා කියන්නේ පුතේ දින කොච්චරද බලන්න. 72 බෙදන්න ඕනේ දරුවනේ 24න්. දැන් ඔන්න පුතාලට මම ලේසි ක්‍රමයක් කියලා දෙන්නයි යන්නේ. දවසකට පැය 24යි නේද? 24 ගොඩාක් ආසන්නයි පුතේ 25ට. 25ට තව චුට්ටයි මදි 24 නේද? 72ට 24 ගොඩවල් කීයද බලන්න. 72ට 25 ගොඩවල් කීයද? 25 ඒවා නම් 2ක් 50යි. 25 ඒවා 3ක් නම් 75යි. එතකොට 72ට පුතේ ආසන්න වශයෙන් තියෙන 24 ගොඩවල් 3යි. බලන්න මේ 3 වරක් 4 12න් 2යි 3 වරක් 2 6 1 7යි. ගුණ කරලා බලන්න වැරදුනොත් ඊළඟගේ දැන් අපි මෙතන 4 දාලා බැලුවා නම් 3 දාලා 2 දාලා බැලුවා නම් එතකොට තියෙනවා මදි නම් 3. මක හදන්න. මොකද අපි 24 කියන්නේ කටපාඩම් කරගත්ත චක්‍රයක් නෙවෙයිනේ. ඒකෙන් බෙදනකොට එකපාරම උත්තරය ආවෙ නැත්නම් වැරදුනොත් මකල හදන්න. හරියටම දින 3යි. 168 24න් බෙදාද්දි පුතේ. පුතාලා දන්නවා ආසන්න වශයෙන් ගත්තාම 168 කියන්නේ 150ට 25 ඒවා 6ක් තියෙනවා. 25 ඒවා හරියටම 6ක් 150යි පුතේ. එතකොට මෙතන 150ට වඩා වැඩිනේ. එහෙනම් 25 ඒවා 6කට වඩා වැඩි නම් 24ත් 6කට වඩා වැඩි වෙනවා. 7ක් එනවා පුතේ. බලන්න හරිද කියලා මේ. අගිලක්කමත් හරියන්න 7 වරක් 4 28 මේ. 7 වරක් 4 28යි 2යි. 7 වරක් 2 14යි 2යි 16. හරියටම බෙදුණා. එහෙමනම් උත්තරේ තමයි දින 7. මෙවැනි බෙදීම් පුරුදු වෙන්න පුතේ. මේක බෑයි කියලා නිකන් ඉන්න එපා. මොකද මෙතනදී බෙදිලා ඉවර වෙනවා. ඉවර වෙලා නැතුව ඉතිරියක් આવොත් අපිට ඒක දින සහ පැය වලින් ලියන්න වෙනවා. 216. දැන් හිතන්නකෝ 3න් 4න් 5න්වත් බෙදන්න බැරි ළමයෙක් උත්සාහ කරනවා නම් මේක බෙදීම කොහෙත්ම බැරි වෙනවා. ඉස්සෙල්ලා ඒ දරුවා අර 3 4 පන්ති වලට මම දාලා තියෙන පැවරුම් හොඳට බලන්න. සුළු කිරීමේ බෙදන පුහුණු කරන පැවරුම 4 ශ්‍රේණියටත් වෙනම දාලා තිනවා. හොඳ පැවරුමක් එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම. 5 වසරේ දරුවාටත් ගණිත කර්ම පුහුණුව කියලා වෙනම එකක් දාලා තිනවා. ගිය සතියේ පුතාලට 6 වසරටත් දැම්මා. 11 වසර ළමයින්ට දක්වා මෙන්න මේ විදිහට බෙදන ගුණ කරන පුහුණු වෙන පැවරුමක්. ඉතින් ඒ නිසා ඒව පුරුදු වෙන්න. හරක්. 216ට පුතාලා දන්නවා 200ට තියෙනවා හරියටම 25 8ක්. එතකොට 200කට 25 8ක් තියෙනවා නම් පුතේ මෙතන 216ක් කියලා කියන්නේ 200ට වඩා වැඩි. එහෙනම් මෙතන 9ක්වත් තියෙන්න ඕනේ බලන්න. 9 වරක් 4 36න් 6 3ක් ඉතුරු වෙයි. 9 වරක් 2 18යි 3යි 21යි හරියටම බෙදුණා. උත්තරය තමයි දින 9ක්. 216ක් කියලා කියන්නේ දින 9ක්. 264. එහෙනම් අපි ඒකත් බෙදමු 264 24. පුතාලා දන්නවා 26ට 24 වේ එකයි 24යි. ඉතුරුයි 2ක්. 24ට 24 වරක් එකයි 24. එක ලේසිම ලේසි 11යි. දින 11. හොඳයි. දැන් එහෙමනම් පුතාලා අපිට තව ගණන් දෙකකින් නැත්නම් ඔක්කොම ගණන් 8කින් පාඩම අද දවසේ කාලය ගණනය කිරීම කාලයේ ඒකකයක් තව ඒකකයකට පත් කිරීම ගණනය කිරීම අවසන්. අපි එහෙමනම් ඒකෙත් ගණන් ටික පුරුදු වෙමු. කොහොමත් පුතේ අපිට තව ටික කාලයකින් සමහරට මං ඉදිරි මාසෙදී මේ චෝක් බෝඩ් එකෙන් අපිට චෝක් කුඩු නාගෙන උගන්වන්න බෑ. මොකද මේක ශරීරයටත් අහිත කරයි. දවසට විශාල චෝක් කුඩු ප්‍රමාණයක් අපිට එක්රොක් වෙනවා. මේක ඩස්ට් එක. ඉතින් ඉදිරියට කොහොමත් අපිට ස්මාර්ට් බෝඩ් එකට යන්න වෙනවා. එහෙම ගියපුවාම තවත් අපිට ගණිත කරුණු ටික උගන්වන්න ලේසි වෙනවා. දැන් ඊළඟ මාසෙ ඉඳන් බොහෝ විට අපිට මේ විදිහට තමයි යන්න වෙන්නේ. පැය වලින් ලියන්න. පැය වලින් ලියන්න.
බලන්න දරුවනේ දැන් හරි මේ ටික මම ලියලා මෙන්නම්. දින 2යි පැය 19. දින 5යි පැය 8. දින 2යි පැය 17. දින 8යි පැය 15. මේක පැයවලට ගන්න ඕනේ. පැයවලට පරිවර්තනය කරන්න ඕනේ. දැන් ඉංග්‍රීසි මීඩියම් කරන දරුවෝ සමහර අය ඉන්නවා. ඒගොල්ලෝ සමහර දෙමාපියෝ මාත් එක්ක ගොඩක් ඇවිල්ලා කතා කරලා තිනවා. පුතේ ගණිත විෂයට මාධ්‍ය ප්‍රශ්නයක් නෑ. ගණිතය කියන්නේ වෙනම විෂයක්. ගණිතය තුල තියෙන ගණන් හැදීමක්. ඒක දෙමළ මාධ්‍යයෙන් කළත්, ඉංග්‍රීසි මාධ්‍යයෙන් කළත්, සිංහල මාධ්‍යයෙන් කළත් ඒකට අදාළ වචනවල විතරයි වෙනස තියෙන්නේ. වචන පුතාලට කොහොමත් පාඩම් කරගන්න පුළුවන්. දැන් අපේ ලොකු පන්තිවලට ගත්තාම 10 11 පන්තිවලට එනකොට ඉංග්‍රීසි මීඩියම් කරන දරුවෝ අන්තිම අවුරුද්ද වෙනකොට එනවා. මොකද ගණන් වල ලකුණු මදි, ලකුණු 60යි 65යි ගණන් කෙරිලා මදි. එතකොට ඒගොල්ලෝ සිංහල වචනේ දන්නවා. පුතාලා දැන් සිංහලෙන් දන්නවනේ පැය කියන්නේ මොකද්ද, මිනිත්තු මොනවද එකතු කරනවා කියන්නේ. ඒ නිසා ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරනකොට පුතාලට ඒ වෙනුවට වචන ටික හඳුනා ගන්න තියෙනවා. මේවට කියන වචනේ මොකද්ද? මේවට කියන වචනේ මොකද්ද? එතකොට මේ වචන ටිකක් ඉගෙන ගන්න විතරයි තියෙන්නේ. හැබැයි පුතේ ගණන් හදන්නේ ඕගොල්ලෝ තමන්ගේ මව් භාෂාවෙන්. සිංහලෙන් හදන්නේ. දැන් ගුණ කිරීමක් කරනකොට ඉංග්‍රීසියෙන් ගුණ කරන්නේ නැහැ කවුරුවත්. සිංහලෙන් ගුණ කළා ඒක ඉලක්කම් වලට පුතේ ಜಾති කුල මල ભેදයක් නැහැ. මොන මාධ්‍යයෙන් කළත් ඉලක්කමයි, ගුණ කිරීමයි, බෙදීම සුළු කිරීම නෙමෙයි. ඒ නිසා මාධ්‍ය ප්‍රශ්නයක් වෙන්නේ ගණිතයේ ගොඩක් අභ්‍යාස කරන්න ඕනේ. ඒ නිසා පුතාලා ඉංග්‍රීසි මීඩියම් තෝරගත්තා වුණාට කිසිදු බාධාවක් නැහැ ගණිතයේ පරතරටම ඉගෙන ගන්න. ඒකම පුතාලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරන්නේ ඒ වෙනුවට අදාළ වචනය දාලා. ඒ නිසා ඉංග්‍රීසි භාෂාවක් විතරත් හොඳට ඉගෙන ගන්න. ඒ නිසා මීඩියම් එක ප්‍රශ්නයක් නැහැ පුතාලාට ගණිතයේදී. අපි දැන් බලමු දිනකොත් පැය 24ක් කොහොමද පැය කරන්නේ කියලා. එතකොට පුතේ දවසකට පැය 24 නම් 24 ගුණ කරනවා දෙකෙන්. එතකොට දින දෙකකට පැය එනවා 48ක්. දින දෙකක් පැය 48යි. ඒකට එකතු කරන්න තව පැය 19ක්. 9ටයි 17යි එකක් ඉදිරිය 4යි 5යි 6යි. එහෙනම් පැය 67ක්. දින දෙකක් කියන්නේ පැය 48ක්. ඒ 48යි 19 කියන්නේ පැය 67ක්. දින 5කොත් පැය 8ක්. දින 5කොත් තව පැය 8ක්. 24 පහෙන් 5 වරක් 4 20න් බිංදුව 2යි 5 වරක් 2 10යි 2යි 12යි 120යි. එතකොට දින 5ක් කියන්නේ පැය 120ක්. ඕකට තව 8ක් එකතු කරපුවාම ඔක්කොම එකතු වෙනවා පැය 128ක්. දින දෙකකුත් පැය 17ක්. දින දෙකක් කියන්නේ පුතේ ඉස්සෙල්ලා 24 ඒවා දෙකක් 48යි. මේකට 17ක් එකතු කරන්න 8යි 15යි 4යි 5යි 65යි. මේ දෙකම නිකන් එක වගේ ළඟ ගණන් නේද පුතේ? ඒක පොඩ්ඩක් මේක වෙනාගයක් දෙන්න තිබ්බ කමක් නේද? දින 8යි පැය 15ක්. 24 8න් 8 වරක් 4 32න් 2 3යි 8 වරක් 2 16යි 3යි 19යි. දවස් 8ක් කියන්නේ පුතේ පැය නම් 24 වටක් 192යි. ඕකට තව 15ක් එකතු කරමු. 7යි 9යි 10යි බිංදුව එකක් ඉතුරු 2යි. පැය 207ක්. මේවා ඉතාමත්ම ලේසි. ඊළඟට බලන්න පුතේ දින සහ පැය වලින් දින සහ පැය වලින් ලියන්න. පැය 60ක්, පැය 105ක්, පැය 162ක්, පැය 132ක්. මේවා දින සහ පැය වලින් ලියන්න ඕනේ. හරි. පුතාලට දැන් මේ විෂය මේ ආකාරයට කරගෙන ගියොත් ඒ සාමාර්ථයක් නිසැකයි, සැක නැහැ. අනිවාර්යයෙන්ම ස්ථිර වශයෙන්ම ගණිතයට ඒ සාමාර්ථයක් ඒ විතරක් නෙමෙයි පුතේ. මම මේ වසර 20 ගානක් තිස්සේ උගන්වනවා. එතකොට අපි දන්නවා
මේවා හොඳට කරගෙන ගිය දරුවෝ සාමාන්‍ය පෙළින් උසස් පෙළට ගිහිලා උසස් පෙළත් එකවර ජය අරගෙන විශ්වවිද්‍යාලවලට ප්‍රවේශ වෙන්නේ හොඳම විෂය ධාරාවකින්. ඉංජිනේරු පීඨ, වෛද්‍ය පීඨ නේද? ඒ ආදි වශයෙන් ඉහළම තමන් අවස්ථා ලබා ගන්නවා. දැන් එහෙමනම් පුතේ මේ ගණන් මගනව හැර පුරුදු වෙන්න බැහැ කියලා කිසි කෙනෙක් අධෛර්යමත් වෙන්න එපා. ඔයාලට සුළු කිරීම බැරි නම් අර කිව්ව විදිහට 4 ශ්‍රේණියේ 5 ශ්‍රේණියේ දාලා තියෙන පැවරුම් තියෙනවා. ගණිත කර්ම පුහුණු වෙන ඇඟිලි නම ලඩු කරන්නේ කොහොමද කියන එක පවා දාලා තිනවා. ඉතින් ඒවා පුරුදු වෙන්නයි ඔයාලට මේ අවස්ථාව තියෙන්නේ. අපි දැන් බලමු මේ ගණන් ටික ඉක්මනට හදන ආකාරය. මෙතනත් පුතේ පැයකට දිනකට පැය 24 නිසා මෙතන තියෙන දින ගණන හොයන්න 24න් බෙදන වෙනවා. 60 බෙදනවා 24න්. 60ට 25 ගොඩවල් දෙක නිසා 24 ගොඩවලුත් දෙකයි. දෙවරක් 4 8යි, දෙවරක් දෙක 4යි 48යි. පුතාලා දන්නවා මෙතන 10න් 8ක් 2යි 5න් 4ක් 12යි. එහෙනම් උත්තරේ පැය 60ක් කියන්නේ පුතේ දින දෙකකුත් තව පැය 12ක්. තව ඉතින් කියනවා නම් දින දෙකමාරක් නේද? පැය 12ක් කියන්නේ දිනෙන් භාගයක් නේ. 105. පුතාලා බලන්න 105 24න් බෙදනකොට 24ට කිට්ටු වෙන්නේ 25. 105ට 25 ඒවා හරියටම 4යි නේද? 25 ඒවා 4යි. එහෙනම් 24 ඒවා 4යි. 4 වරක් 4 16යි 4 වරක් 2 8යි 9යි 96යි. 15න් 6ක් 9යි මෙතන 10 වෙලා එකක් දුන්නා මෙතන 9 නේ පුතේ 9න් 9ක් බිඳුවයි. එහෙනම් උත්තරේ පැය 105ක් කියලා කියන්නේ පුතේ දින 4යි දින 4ට පැය 96යි ඉතුරු වෙනවා තව පැය 9ක්. 162ක්. තනියම හදනකොට පුතාලට හිතෙයි තව සැරයක් මේ වීඩියෝ එක බලන්න ඕනේ කියලා. ඒක පුරුදු වෙන්න කොහොම හරි. 162ට 24 ඒවා පුතේ. ඔයාලා දන්නවා 25 ඒවා 6ක් 150යි. එතකොට මේක 162 කියන්නේ අපි බලමුද පැත්තක 24 ඒවා 6ක් කීයද කියලා. 4 වරක් 24යි 2යි 4 6 වරක් 4 24න් 4 2යි 6 2 12 144යි. එතකොට 162 කියන්නේ ඊට වඩා වැඩි. අපි මේකට තව 24ක් එකතු කරලා බලමු. 168ක් ඕනේ නේද? එතකොට පුතේ 24 ඒවා 6ක් 144 නම් තව 24ක් එවුනොත් මේ තියෙන 26 ඒවා 7ක් 168යි. එතකොට වැඩි. 7ක් වැඩි. එහෙනම් පුතේ ගැලපෙන්නේම 6. 6 වරක් 4 24යි 2යි 6 2 12 2යි 14 144. දැන් අඩු කරමුද 12න් 4ක් 8යි. 5න් 4ක් 1යි 18යි. උත්තරය තමයි දින 6යි පැය 18. බෙදලා ගත්තේ 132. 132ට 24 ගොඩවල් බලනකොට පුතේ 25 ඒවා කීයක් තියෙනවද ආසන්න වශයෙන් බලන්න පුරුදු වෙන 5යි. නම් බලන්න 5යි නම් 24 ඒවා 5 වරක් 4 20න් බිඳුව 2යි 5 වරක් 2 10යි 2යි 12 120යි. 12ක් ඉතුරුයි. එසේනම් උත්තරය තමයි පුතේ දින 5යි පැය 12යි. ඉතින් මේ ගණන් පුතාලගේ අච්චු පොතේ තියෙනවා. ඉතින් පෙළ පොතත් පාසලේ කරන දාකට කරන්න ගියපුවාම පුතේ ඔයාලා අපහසුතාවයටපත් නොවෙන්න මේ ගණන් හදන්න ඕනේ. මම ලබන සතියේ මේ ගත වූ කාලය සම්බන්ධ කරන එතකල් පුතාලා මේ සතියේ මතක තියාගන්න මේ මුළු පාඩමටම මේ මුළු පාඩමටම නිබන්ධනය පිටු 16ක්. පුතාලා දන්නවා දැන් මගේ පැවරුම් වල මේ පිටු පිරෙන්න ගණන් දීලා තියෙනවා. කාලය පාඩමට විතරක් පුතේ ඔයාලට තියෙන නික නිබන්ධනය ගත්තාම මෙවැනි පිටු 16ක නිබන්ධනයක් කාලය පාඩමට තියෙන්නේ. නමුත් අපි දැන් අද දවසේ කලේ එකෙන් පිටු 4යි පුතාලට පිටු 4යි පිටු 8යි. මෙන්න මෙහෙම ගාණක් පුතාලගේ පොතේ තියෙනවා. දින එකක් කියන්නේ පැය වලින් කොච්චරද? ඒකම සමාන වෙන්නේ මිනිත්තු වලින් කොච්චරද? ඒකම සමාන වෙන්නේ තත්පර වලින් කොච්චරද? හරි. අර පැත්ත පුතාලට බෝඩ් එක පේන්නේ නැති වුණාට කමන්නේ උත්තරේ ගන්න විදිහ විතරක් මම කියලා දෙන්න. පුතාලා දන්නවනේ දිනකට පැය කීයද? 24යි. එහෙනම් දින එකක් කියන්නේ පැය 24. ඒක මෙතෙන්ට 24යි. පැය 24ක් මිනිත්තු කරන්න පුතාලා දන්නවා පැය එකකට මිනිත්තු 60යි නම් පැය 24ක් මිනිත්තු කරන්න පුතේ මේක ගුණ කරනවා 60. 24 60න් ගුණ කළොත් මෙතෙන්ට උත්තරේ එනවා මිනිත්තු වලින්. ඒ කියන්නේ එක දවසක් අපි හිතමු පුතේ දැන් අද දවසට පැය 24යි. අද දවසට මිනිත්තු කොච්චර තියෙනවද කියලා බලන්න පුතේ. එතකොට
60 24. 60 24. අපි එමනම් 60 24න් ගුණ කරනවා. ඒ අනුව ඔයගලන්ට පස්සේ හදා ගන්න පුළුවන් මිනිත්තු කටුව දවසකට වට කීයක් අරගෙනවද? තප්පර කටුව දවසකට වට කීයක් අරගෙනවද? ආදි වශයෙන් ගණන් මේ අදහස තමයි. ගුණ කරන්න පොතේ. අගට බිඳුවක් 10යි 6 වරක් 2 12යි 2 14යි. එහෙනම් එක දවසකට මිනිත්තු 1440ක් තියෙනවා. දවසකට තියෙන තප්පර ගාන හොයන්න නම් පොතේ මිනිත්තුවකට තප්පර 60 නිසා මේකත් 60න් ගුණ කරගන්නවා. හරි. පුතාලට ඒ කාරණාව පැහැදිලි. හොඳයි මං එහෙමනම් ආයි ගොඩාක් උපදෙස් දෙන්න යන්න ඕනේ පුතේ. අපි ඉස්සරහට යනකොට පුතාලගේ පෙළ පොත ආවරණය වෙලා පෙළ පොතටත් වඩා පුළුල් දැනුමක් එන විදිහට මේ අභ්‍යාස කරනවා. ලබන සතියේ මම පොතේ තියෙන නම් පුතාලට පැය මිනිත්තු ගණන් විතරයි එකතු කරන අඩු කරන පොඩි අභ්‍යාස. වර්ෂ මාස දින දක්වා එහෙම නැත්නම් ඔයාලගේ මට මතක හැටියට ඔයාලගේ 7 ශ්‍රේණියට අදාළ කරුණුත් එක්කම තමයි මම මේ පාඩම කරන්නේ. නෑ පැය මිනිත්තු තප්පර දින පැය නෑ වර්ෂ මාස දින දැම්මේ ඒක දැම්මේ පුතේ අර ඔයාලගේ පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම පුහුණු කරන පාඩමට මම පැය මිනිත්තු තප්පර වර්ෂ මාස දින ඇතුළත් කරා. හරි. ඒ නිසා ලබන සතිය අපි කරන්නේ කාලය සම්බන්ධ ගණන්. පුතාලට පැවරුම අතර ලැබිලා තියෙනවා. පෙළ පොතත් බලන්න අච්ච පොතයි අපේ අභ්‍යාසයි දෙක සසඳර බලලා පුතාලට තේරෙයි. අපි කරන අභ්‍යාස වලින් ඔයාලගේ දැනුම ගොඩාක් වැඩි වෙනවා. මොකද එතකොට පෙළ පොත කරගෙන යන්න ලේසි. පෙළ පොත නිකම්ම කරත හැකියි. එහෙනම් පුතාලා අපි ලබන සතියෙන් කාලය පාඩම නිම කළා. සංඛ්‍යා රේඛාව පාඩමෙන් මේ මාසේ වැඩ අවසන් කරනවා. පෙබරවාරි මාසෙට අපි ඊළඟ පාඩම් ටික ගන්නවා. කෙසේ වෙතත් පුතේ ඔයාලගේ පාඩම් මේකක දැන් මේ ආරම්භයේ ප්‍රමාද වුණාට ලබන මාසයේ අගෝස්තු වලට කලින් ඉවර කරනවා. සමහරලාට ජූලි වෙනකොට අපි පාඩම් ඉවර කරනවා. එතකොට ඒ අතරතුර පාඩම් යන ගමන් තමයි පුතාලට අර ප්‍රශ්න පත්‍ර වැඩසටහන අමතර වැඩසටහනක් ලෙස යන්නේ. එතකොට ඔයාලට පාඩම් ටික අඛණ්ඩවම මේ විදිහට ගිහිල්ලා පුතාලගේ පාඩම් ටික තියෙනවා මේ පාඩම් ඔක්කොම 25ක් තියෙන්නේ. පාඩම් 25 කියලා කියන්නේ හරියට බෙදලා පුතේ 4ෙන් බෙදුනොත් 6යි. මාස 6ක්. දැන් මාස 6ක් කියන්නේ දැන් අපි මේ තාම දෙසැම්බර් මාසෙනේ ඉන්නේ නිසා ජූනි මාසෙ වෙනකොට පුතාලගේ සියලුම පාඩම් අවසන් වෙනවා. ඊට පස්සේ අපි 7 ශ්‍රේණිය වැඩත් ආරම්භ කරන්න සැලසුමක් තියෙනවා. එතකොට 6ට පුනරීක්ෂණ යන ගමන් 6 වසරට ඔයාලගේ කරපු පාඩම් වලට වීඩියෝස් එකක් දෙකක් දාපුවාම ඒ ටික බලපුවාම මුළු සිලබස් එකම මතක් වෙනවා. ඊට පස්සේ 7 වැඩත් අපි පටන් අරන් අති සාර්ථක ගමනක් මේ අවුරුද්ද නෙමෙයි දිගටම යා යුතුයි. ඒ නිසා මගේ අභිප්‍රාය දැනුමෙන් වැඩිපුර ඔයාලව දැනුමෙන් වැඩි දියුණු කළා පුළුවන් තරම් ඉහළටම ඔසවලා තියන්න. ඒකට අපේ තුල ගණිත දැනුම තියෙනවා පුතේ. අපි අවුරුදු 20 ගාණක් උගන්වලා ඒ පරිණතිය ලැබලා තියෙන්නේ රජයේ විද්‍යාල උගන්වලා විද්‍යාපීඨ පුහුණු ගුරුවරයෙක් විතර විෂය හරියට උගන්වන්න අපි දන්නවා. නිසා ඔයාලට වගකීමෙන් මම කියන්නේ ඔයාලගේ දැනුම ඉහළටම ගේනවා. මොකද වසර 22ක් 3ක් තිස්සේම අපි සාමාන්‍ය පෙළ කණ්ඩායම් සාමාන්‍ය පෙළ විභාගයට අතිසාර්ථකව ගෙනහිලා තියෙනවා. ඒ ගෙනිච්ච දරුවන්ගේ ප්‍රතිඵල ගත්තයන් පස්සේ ගණිතයට විතරයි සමහර දරුවෝ ඒ පාස සරන් තිබුණේ. ඒ සාමාර්ථ වැඩිම ප්‍රතිශතයක් ලැබෙන්නේ පුතේ අපේ පන්ති වල. ළමයි 60ක් ලිව්වහම 50කට එහා පැත්තට ඒ පාසස් අපේ පන්ති වල තිබ්බා. ඒ නිසා ඔයාලට මේ විෂය පිළිබඳ කිසිම බයක් සැකක් චකිතයක් ඇති කරගන්න ඕනේ නැහැ. පෙළ පොත ළඟ තියාගෙනම බලන්න. එතකොට පුතාලට තේරෙයි සර් උගන්වන පාඩම් පෙළ පොතට වඩා හැම වෙලේම ඉදිරියට යනවාමයි. එච්චරයි මම දෙන පණිවිඩය. එහෙනම් ලබන සතියේ කාලය ගණන් හදන්න පුරුදු වෙමු. ඒ වෙනකොට පුතාලා මේ පිටු 8ේම තියෙන කාලීය ඒකක සම්බන්ධ ගණන් ටික සම්පූර්ණයෙන් නිමා කරලා හොඳ සූදානමකින් ඉන්න. එහෙනම් දරුවනේ අදට අවසන්. සියලු දිනාටම ආයුබෝවන්.